හරි. අපි දෙවියන් වහන්සේගේ වචනය වෙතට අවධානය යොමු කරමු. ශුද්ධ මතය පොතේ 10 වන පරිච්ඡේදයේ 16 වන පදයේ සිට ඉදිරියට තිබෙන කොටස් අපි අවධානයට ලක් කරන්න සූදානම් වෙනවා. එහි තිබෙනවා අපිව වෘකයන් අතරට බැටළුවන් යවන්නාක් මෙන් දෙවියන් ජේසුස් වහන්සේ විසින් අපිව යවා තිබෙනවා. ඉතින් අපි තේරුම් ගන්න අවශ්‍යයි අපිට ගමන් කරන්න තිබෙන මාර්ගය කොයි වගේද? දැන් පහුගිය දවස් ගණනාවක සිට අපි අධ්‍යයනය කරගෙන පැමිණෙන දේවල් අනුව අපිට පැහැදිලි වෙන දේ තමයි අපි ඇවිල්ලා මේ පොළවේදී යමක් උරුම කරගන්න જાතියක් නෙමෙයි. මේ පොළවේදී අපිට මොනවත් එහෙම දෙයක් උරුම වෙන්නේ නැහැ. මේ පොළවේදී අපි යමක් උරුම කරගෙන කොහොමත් වැඩකුත් නැහැ. ඒකට හේතුව මේක తాවකාලිකයි. ටික කාලෙකින් අවසන් වෙනවා. මේ පොළවේ සියලු දෙනා අන්න ඒ తాවකාලික දේ වෙනුවෙන් වෘකයන් මෙන් ක්‍රියා කරමින් සිටිනවා. ඔවුන් ඒව ලබා ගන්න කෑදර වෙලා මේ පොළවේ දේවල් අත්පත් කරගන්න වෘකයෝ වගේ. වෘකයෝ හැමතිස්සෙම තමන්ගේ කුස පුරව ගන්න, තමන්ට අවශ්‍ය දේ ලබා ගන්න ඔවුන් සටනක හැමතිස්සෙම නිරත වෙලා සිටිනවා. දැන් මෙන්න මේ විදිහට වෘකයන් මෙන් සිටින පිරිසක් අතරට ජේසුස් වහන්සේ අපව බැටළුවන් වගේ යවලා තිබෙනවා. අපිත් වෘකයෝ වගේ යන නෙමෙයි අපිව කැඳවලා තිබෙන්නේ. අපිව කැඳවලා තිබෙන්නේ බැටළුවන් මෙන් ඒ අපිට තිබෙන සියලු ප්‍රශ්න හරහා අපිට මුහුණන දෙන්නට තිබෙන්නේ මොන දෙයක්ද? ඒ සියලු දේවල් හරහා බැටළුවන් මෙන් ගමන් කරන්න තමයි අපිව කැඳවලා තිබෙන්නේ. ඉතින් අපි මේ දේ තේරුම් ගන්න අවශ්‍යයි. ශුද්ධ මතෙව් පොතේ 10 වන පරිච්ඡේදයේ 16 වන පදයේ සිට අපි පහළට කියවමු. වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව පරවියන් මෙන් අහිංසකව සිටින්න. නමුත් මිනිසයන්ගෙන් ප්‍රවේශම් වන්න. මක්නිසාද ඔවුන් නුඹලා මන්ත්‍රණ සභාවලට පාවා දී ඔවුන්ගේ සිනගෝගවලදී නුඹලාට තලනවා ඇත. ඔවුන්ටද අන්‍ය ජාතීන්ටද සාක්ෂියක් පිණිස නුඹලා මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරිපිටට ගෙන යනු ලබනවා ඇත. නමුත් ඔවුන් නුඹලා පාවා දෙන කල නුඹලා කතා කරන්නේ කෙසේද කුමක්දැයි සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද නුඹලා විසින් කිව යුතු දේ ඒ පැයේදී නුඹලාට දෙනු ලබන්නේය. මක්නිසාද කතා කරන්නේ නුඹලා නොව නුඹලා තුල කතා කරන නුඹලාගේ පියාණන් වහන්සේගේ ආත්මයා නොය. මතු කාලෙදී අපි සියලු දෙනාට මේ ශ්‍රී ලංකා වාසීන්ට ලෝක වාසීන්ට තව ස්වල්ප කලකින් ගමන් කරන්නට සිදුවෙන කාල වකවානුවක් පිළිබඳව ජේසුස් වහන්සේ මීට අවුරුදු 2000 ගානකට පෙර මෙලෙස ලියා තිබෙනවා. මෙහි ලියා තිබෙන ප්‍රකාරයට අපිට තව ස්වල්ප කලකින් මෙන්න මේ සියලු වේදනා පීඩා අරහා ගමන් කරන්න සිදු වෙනවා. මෙහි කියා තිබෙන විදිහට අපි දෙවියන් වහන්සේගේ රාජධානිය උදෙසා වැඩ කරන විට දෙවියන් වහන්සේගේ රාජධානිය වෙනුවෙන් අපේ ජීවිත කැප කරගෙන පාපයෙන් වෙන් වෙනට කටයුතු කරමින් ලෝකේ ක්‍රමවලට හවුල් නොවි දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදෙසා අපි අපේ ජීවිත ගමන් කරගෙන යන්න හදන විට බහුතරයක් අපේම සිටින නායක පූජකවරුන් අපිව මන්ත්‍රණ සභාවලට පාවල දෙනවා. ඒ වගේම අපිව සිනගෝගවලට ඒ කියන්නේ අපිට අපේම පල්ලිවල අපිව විනිශ්චය කරන්න පටන් ගන්නවා. මේ සියලු දේවල් සිදු වෙනවා. මක්නිසාද ඔවුන් නුඹලා මන්ත්‍රණ සභාවලට පාවා දී ඔවුන්ගේ සිනගෝගවලදී නුඹලාට තලනවා ඇත. ඔවුන්ටද අන්‍ය ජාතිකයන්ටද සාක්ෂියක් පිණිස නුඹලා මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරිපිටට ගෙන යනු ලබනවා ඇත. අපිට සිදු වෙනවා මේ මාර්ගයේ ගමන් කරද්දී අපි දෙවියන් වහන්සේගේ සැලැස්ම කරන්ට අපේ සිත් යොමු කරගෙන උන්වහන්සේ කියන මාර්ගයේ ගමන් කරද්දී මේ ලෝකේ රාජ්‍ය පාලනය මේකට ඉඩ දෙන්නේ නැහැ. ඒක කිසි කලෙක වුන් කරන්නේ නැහැ. පොළවේ මිනිස්යන්ට අවශ්‍ය විදිහට දෙවියන් වහන්සේ අපිට කියලා තියෙන විදිහට අපිට මේ ගමන යන්න මේ පොළවේ රාජ්‍ය පාලනයෙන් ඒ වගේම රාජ්‍ය පාලනයේ බලය ලැබපු අපේ පූජකවරු ඉහළ තැන්වල සිටින කතෝලික සහ ක්‍රිස්තියානි ඉහළ ස්ථානවල රාජ්‍ය බලය සමග සිටින පූජකවරු කිසි කලෙක දෙවියන් වහන්සේගේ සැලැස්ම තුල අපිට ගමන් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක කරන්නට ඉඩ නොදෙන බව
අපි ජේසුස් වහන්සේගේ ජීවිතය තුල දුටුවා. ඒ වගේම උන්වහන්සේ අපිට කියනවා දැන් නුඹලවත් හරියට යවන්නේ මෙන්න මේ වෘකයෝ රැලක් අස්සට හරියට බැටළුවෝ රැලක් යවනවා වගේ. වෘකයෝ හැමතිස්සෙම බලන් ඉන්නේ බැටළුවන්ගේ මාංශය කාලා ඉරා දමන්න. බැටළුවන්ට සත්කාර කරන්න වෘකයෝ බලාගෙන ඉන්නේ නැහැ. අපි කොච්චර උත්සාහ කරත්, අපි කොච්චර තර්ක කරත්, අපි කොච්චර කරුණු පැහැදිලි කරන්න ගියත් මේ වෘකයන් කවදාවත් අපේ හඬට ඇහුම්කන් දෙන්නේවත් ඔවුන් අපි කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන්නේවත් නැහැ. ඔවුන් හැමතිස්සෙම දෙවියන් වහන්සේට විරුද්ධව සිටියා එදා ඉඳලම. ඉතින් ස්වල්ප කලකින් අපිට යන්නට තිබෙනවා මෙන්න මේ මාර්ගය තුල. මේ සියලු පීඩාවලින් පසුව තමයි දෙවියන් වහන්සේගේ මීළඟ සැලසුම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ. මතෙව් පොතේ, ලූක් පොතේ ලියා තිබෙන ප්‍රකාරයට මෙන්න මේ පීඩාවලින් පසුව ඉර අඳුරවන්නේය. තාරකාවෝ ඒ අහසේ තබා තිබෙන එම බලධාරීන් සෙලවෙන්නට පටන් ගන්නවා කියලා බයිබලයේ ලියා තිබෙනවා. මේ පීඩා කාලය පසු වෙලා යන්නට අවශ්‍යයි. මේ පීඩා කාලය අපිට පැමිණෙනවා. මේ තුලින් අපිට යන්න සිදු වෙනවා. හරියට එදා ඊශ්‍රායලය තුල එදා ජේසුස් වහන්සේ පිළිගත්ත සියලු කිතුණුවන්ට යෙරුසලමේදී විඳින්නට සිදු වුණු වේදනාවන් වගේ අපිට මේ පීඩාවන් හරහා ගමන් කරන්න සිදු වෙනවා. හරියට රෝම පාලනය තුල එදා අර කොලෝසියම් වල සිංහයන්ට කන්න දාපු කිතුණුවන්ට වගේ අපිට මේ පීඩන තුලින් ගමන් කරන්න සිදු වෙනවා. එදා ඊශ්‍රායලයේ හිටපු උත්තම පූජකවරු කිතුණු සභාවේ අයව හොය මරා දැම්මා වගේ කිතුණු සභාවේ අයව දෙවියන් වහන්සේගේ සැලැස්ම කරන්නට වෙන්වුණු අයව සොයමින් ඔවුන්ව හිරගෙවල් වල දාලා මන්ත්‍රණ සභාවලදී ඔවුන්ව පාවල දෙමින් ඒ වගේම මේ රජවරු ඉදිරියට රැගෙන යමින් ආණ්ඩුකාරයන් ඉදිරියට අපව පාවා දෙමින් මේ සියලු වේදනා තුලින් අපිට ගමන් කරන්නට සිදුවෙන කාලය පැමිණෙනවා. මේ ගැන ඔබ දැනුවත් වෙන්නට අවශ්‍යයි. මේකට ඔබ සූදානම් වෙලා ඕන දෙයකට කැප වෙලා සිටින්න අවශ්‍යයි. ඒ තුලින් පමණයි දෙවියන් වහන්සේගේ රාජධානිය දිනා ගන්නට පුළුවන් වෙන්නේ. දෙවියන් වහන්සේ තුල ස්ථීරව ඉන්නේ කවුද? ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍ය ලැබෙනවා. මේ පොළව ස්වල්ප කලකින් නිමා වෙනවා. පොළව නිමා වෙනවා. ඒ වගේම ඊට කලින් අපේ ජීවිත නිමා වෙනවා. මේක මෙහි දේවල් බදාගෙන මේක පොළවේ ජීවිතේ රැක ගන්න ඉඳලා වැඩක් නැහැ. දෙවියන් වහන්සේට තිබෙනවා පටන් ගැනීම ඉඳලා දුන්න සදාකාලික පොරොන්දුව. අන්න ඒ වෙතර තමයි අපි මේ දෙවියන් වහන්සේ රැගෙන යමින් සිටින්නේ. මේ නිසා මේ මාර්ගවලට අපි අවනත වෙද්දී ජේසුස් වහන්සේ මේ මාර්ගයට අවනත වෙද්දී ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සැලැස්ම කරද්දී උන්වහන්සේට ඒක කරන්න දුන්නේ නැහැ. උන්වහන්සේට අවශ්‍ය වුණා මිනිස්යන්ට මේක කියලා දෙන්න. ඒ වුණාට ජේසුස් වහන්සේ කියපු දේ ඒ උත්තම පූජකයෝ පොළවේ බලධාරීන් ඒක පිළිගන්න සූදානම් වුණේ නැහැ. ඒ වෙනුවට ජේසුස් වහන්සේව මරලා දැම්මා. දැන් ඊළඟට උන්වහන්සේගේ අනුගාමිකයන්ට ජේසුස් වහන්සේගෙන් පසුව එදා යෙරුසලමේදී ක්‍රිස්තු වර්ෂ 30 ගණන් වලින් පසුව එහි කිතුණු සභාවන් බිහි වෙන්නට පටන් ගත්තට පසුව ජේසුස් වහන්සේගේ මරණයෙන් පසුව උන්වහන්සේ උත්ථානය කළ ස්වර්ගයට ඔසවා ගැනීමෙන් පසුව කිතුණු සභාව වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. මේ කාලෙදී කිතුණු නායකයන්ට විශාල පීඩනයක් කරහා ගමන් කරන්න සිදු වුණා. මෙවැනිම පීඩනයක් නැවත එන්නට නියමිතයි. ඉතින් ඒකට අපි සූදානම් වෙන්න ඕන. ඒක අපිට එන්න යන දේ අපිට ඉස්සරහින් තියෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕන. ඒකට සූදානම් වෙන්නේ නැතුව අපි වෙන ලෝකයේ ආටෝප වලට රැවටෙමින් ගියොතින් අපි පරදිනවා. අන්තිමට අපිට දෙවියන් වහන්සේ දෙන්න යන සියලු ආශිර්වාද අපි අහිමි කර ගන්නවා. අද බොහෝ කිතුණු සභාවන් මේ සත්‍යතාවයට සූදානම් වෙනවා වෙනුවට ඔවුන් මේවා කල්දදා නෑ ඒවා දැන් එන්නේ නැහැ කියලා ඒවා පස්සට දදා ඔවුන් ලෝකයේ සැපවත්කමක් පොඩි කාලයකට හරි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් තමයි ලෝකයේ ඔක්කොම පූජකවරු මේ ලෝකයේ බොහෝ සභාවන් වැඩ කරමින් ඉන්නේ. ඒකේ කෙලවර ඔවුන්ට ලොකු විනාශයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඔවුන්ට හදිස්සියේ මේ විනාශය ඔවුන් පිට පැමිණෙනවා. නමුත් අපි ඒකට සූදානම් වෙලා මේ තුලට ගමන් කරන්න අවශ්‍යයි. සූදානම් වුණත් නැතත් මේ විපත්ති කාලයේ පැමිණෙන්නට නියමිතයි. මෙන්න මේ විපත්ති කාලයෙන් පසුව තමයි දෙවියන් වහන්සේගේ මීළඟ සැලැස්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ. ජේසුස් වහන්සේ පොළොවට එනකොට ඊශ්‍රායල් ජාතිය රෝමයට වහල් වෙලා හිටියා. ඒ නිසා ඊශ්‍රායල් පාලනයේ හිටියේ වෙනම රජ කෙනෙක්. ඊශ්‍රායල් ජාතික රජ කෙනෙක් නෙමෙයි. ඔහු යුදෙව් ආගම පසුව වැළඳගත් කෙනෙක්. ඔහු ඊශ්‍රායල් ජාතිකයෙකු නොවේයි. ඔහු ඇවිල්ලා අරාබි ජාතිකයෙක්. ඒදාම් කියලා ඒ දවස්වල ඒදොම් කියන ජාතිය
වර්තමානයේ ඒ හඳුන්වනවා අරාබිය කියලා. ඔහු අරාබි ජාතිකයෙක්. ඔහුගේ ඈත පරම්පරාවන් වල ඉඳලා ඔවුන් ඒ පරම්පරාව යුදෙව් ආගම වැළඳගත්තා. ඒ නිසා රෝමය විසින් ඔහුට යුදෙව්වන්ගේ රජු විදිහට ඔහුව පත් කළා. ඔහුට ඒ ආගම පිළිබඳව යුදෙව් ධර්මයේ පිළිබඳව ඔහුට යම් අවබෝධයක් තිබුණු නිසා, ඒ වගේම ඔහුගේ පරම්පරාවන් එම යුදෙව් ධර්මයට හැරිලා තිබුණු නිසා, කෙසේ වෙතත් ඔහු යුදෙව්වකුත් නොවන නිසා හසුරුවන්නටත් පහසු නිසා රෝමයේ විසින් මෙන්න මේ හෙරෝද් කියන තැනැත්තාව ඊශ්‍රායලයේ රජතුමා විදිහට පත් කළා. මෙන්න මෙවැනි සමයක තමයි ජේසුස් වහන්සේ පොළොවට පැමිණෙන්නේ. ඒ නිසා රෝමය විසින් ඔහුව යුදෙව්වරුන්ගේ රජු විදිහට තියලා ඔහු තුලින් ඊශ්‍රායල් ජාතිය පාලනය කරන්න පටන් ගත්තා. මෙන්න මේ යුදෙව්වරු දැනගෙන සිටියා ඔවුන්ට සිටින්නේ තමන්ගේම ජාතියේ පාලකයෙක් නෙමෙයි. මීට පෙර ඔවුන්ට තමන්ගේම ජාතියේ පාලකෙක් සිටියා. ඔවුන්ට ඊශ්‍රායලෙන්ම නැගිටපු දෙවියන් වහන්සේගේ කැඳවීමලත් පාලකයන් සිටියා. ඒ වුණාට දැන් ඔවුන්ට සිටින්නේ අන්‍ය ජාතික පාලකයෙක්. මේ නිසා ඊශ්‍රායල් ජාතිය බලාගෙන හිටියා ඔවුන්ගේම රජ කෙනෙක් පැමිණෙන තුරු. හරියට අද අපි ජේසුස් වහන්සේ නැවත පැමිණෙන තුරු බලාගෙන ඉන්නවා වගේ තමයි. අපිට මේ පොළොව වංචාකාරී මාර්ගයක යනවා කියලා පේනවා. මේ පොළොව තුල දෙවියන් වහන්සේගේ ජාතියට විනාශය පැමිණෙන බව අපිට පේනවා. මේ පොළවේ දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කළා දාලා තනිකර ව්‍යාජ මාර්ගයක පොළව ගමන් කරන බව අපිට පේනවා. ඉතින් අපි අපේක්ෂා කරනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පැමිණීම. දැන් අපි කැරලි ගහලා මේ පොළවේ පාලන බලයක් අල්ලගන්න කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ. ඒක වැඩක් නැති බව අපි දන්නවා. අපි දන්නවා ඊළඟට අපිට ගැලවීම පැමිණෙන දෙවියන් වහන්සේගේ රාජ්‍යය තුලදී පමණයි. මේ පොළවේ ආණ්ඩු පෙරලන්න, රාජ්‍ය පාලනය වෙනස් කරන්න, කැරලි ගහලා බලය අල්ලගන්න ගොඩක් අය වසර දහස් ගණනක් තිස්සේ උපක්‍රම යෙදුවා. එක එක සංවිධාන එක එක පක්ෂවලට විරුද්ධව තව පක්ෂ හැදිලා, තව කැරලි ඇති වෙලා, තව ව්‍යාපාර හැදිලා, විවිධ දේශපාලනික නම් වලින් ඔවුන් ඇවිල්ලා ලෝකයේ මිනිස්සුන්ට සාධාරණය කරන්න ඕන කියන සිතුවිල්ලෙන් වැඩ කරපු බොහෝ පිරිසක් හිටියා. හැබැයි මේ හැම එකක්ම අසාර්ථකයි. ශ්‍රී ලංකාව තුලදීත් අපි දකිනවා. ලංකාව තුලදීත් ලංකාවේ දේශපාලනයේ තිබෙන ව්‍යාජ ස්වරූපය, එහි තිබෙන දූෂිතභාවය වළක්වන්න විවිධ සංවිධාන බිහි වුණා. විවිධ පක්ෂ නැගිට්ටා. ඔවුන් කැරලි ගහලා බලය ලබා ගන්න හැදුවා. හැබැයි ඒ එක ක්‍රමයකින්වත් දෙවියන් වහන්සේගේ සැලැස්ම ධර්මිෂ්ඨ පාලනය ආවේ නැහැ. මොන කැරැල්ලෙන් මොන බලය ලබා ගන්න උත්සාහ කරත් ඒ සියලු පක්ෂ, ඒ සියලු පාලන ටික කාලයක් යනකොට දූෂිත වුණා. ඒකට හේතුව ඔවුන්ගේ පදනම වැරදි. ඔවුන්ගේ පදනම තිබුණේ රාජ්‍ය පාලනය වෙනස් කරන්න. එහෙම නැතුව මිනිස්යන්ගේ ජීවිත පාපයෙන් වෙන් කරන්න නෙමෙයි. මිනිස්යන්ගේ ජීවිත පාපයෙන් වෙන් කරන්න නැතුව රාජ්‍ය පාලනය වෙනස් කරාට වැඩක් නැහැ. ඒ නිසා තමයි ජේසුස් වහන්සේ රාජ්‍ය පාලනයක් ගේන්න කලින් මිනිස්යන්ගේ ජීවිතවල පාපය අයින් කරන පිණිස කටයුතු කළේ. ඒ වෙනුවෙන් ඉගැන්නුවේ. දැන් අපිත් මේ ඒක තමයි කරන්නේ. දැන් අපිට මෙතන කැරලි ගහලා මේ පාලන වෙනස් කරලා මෙහි පාලන තන්ත්‍රයක් අල්ලගන්න අවශ්‍යතාවයක් නැහැ. ජේසුස් වහන්සේලාට එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ජේසුස් වහන්සේ රෝමෙට විරුද්ධව කෑ ගහලා රෝමේ පාලනය, සීසර්ගේ පාලනය තමන්ගේ අතට ගන්න මේ ජේසුස් වහන්සේ කැරල්ලක් ගැහුවේ නැහැ. ජේසුස් වහන්සේ මන්සන්දිවල, ගම්මානවල, නගරවල, මුහුදු වෙරළවල් වල මේ හැම තැනකම කඳු පාමුලවල් වල මේ හැම තැනකම ඉඳගෙන මිනිස්යන්ට ඉගැන්වුවේ මොකද්ද? මේ රෝම පාලනයට විරුද්ධව කැරලි ගහන විදිහ නෙමෙයි. වෙනම රාජධානියක් පිහිටවල මේ පොළවේ බලය අල්ල ගන්න විදිහ නෙමෙයි. හැබැයි ඊශ්‍රායල් ජාතිය අපේක්ෂා කරමින් සිටියේ අපිව ගලව ගන්න පිණිස එවැනි රජ කෙනෙක් පැමිණේ කියලා. අන්‍ය ජාතික පාලකයෙක් නිසා වුන්ට සිටින්නේ අපිව ගලවන්න එවැනි දෙවියන් වහන්සේ කැඳවන ඊශ්‍රායලයේ තුලින් නික්මෙන රජ කෙනෙක් අපි උදෙසා පැමිණේ කියලා මේ ඊශ්‍රායල් ජාතිය අපේක්ෂාවෙන් බලාගෙන සිටියා. මෙවැනි සමයක තමයි ජේසුස් වහන්සේ මේ පොළොවට පැමිණෙන්නේ. ඉතින් ඊශ්‍රායලයේ බලාපොරොත්තු වුණා රාජ්‍ය පාලනයෙන් තමන්ට ගෞරවය දිනා ගන්න. ඊශ්‍රායලයේ අපේක්ෂා කරා රාජ්‍ය පාලනය තුලින් මේ රෝම ආණ්ඩුවෙන් අපිට ගැලවීමක් ලබා ගන්න. ඒ වුණාට ජේසුස් වහන්සේ ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක් කළේ. මිනිස්යන්ව පාපයෙන් මුදවන සැලැස්ම ජේසුස් වහන්සේ ඉස්සෙල්ලම කළා. ඒකට ඊශ්‍රායලරු කැමති වුණේ නැහැ. ඊශ්‍රායලුන්ට ඕනේ පාපයෙන් වෙන් වෙන්න නෙමෙයි.
මේ වහල්කමෙන් මිදෙන්න. හැබැයි දෙවියන් වහන්සේට ඕනුනේ ඊශ්‍රායල්වරුන්ව හදලා ඔවුන්ගේ පාපය වෙනස් කරලා ඊළඟට ඔවුන්ව වහල්කමෙන් මුදවන්න. හැබැයි ඊශ්‍රායල්වරු එකට අකමැති වුණ නිසා ජේසුස් වහන්සේට ඔවුන් විරුද්ධ වුණා. හැබැයි හෙරෝද් කියන මේ පාලකයා මොකද්ද කළේ? හෙරෝද් ඊශ්‍රායල් ජාතිකයන්ගේ සිත් දිනා ගන්න කටයුතු කළා. ඒ වගේම ඊශ්‍රායලයේ පූජකවරුන්ගේ සිත් දිනා ගන්න ඔහු කටයුතු කළා. ඔහු යෙරුසලමේ දේව මාලිගාවේ ප්‍රතිසංස්කරණ කරන්න පටන් ගත්තා. ඒ වගේම දේව මාලිගාව කන්ද උතුරු ප්‍රදේශය තුල ව්‍යාප්ත කරන්න පටන් ගත්තා. ඒවායේ ප්‍රතිසංස්කරණ මේ හෙරෝද් කියන පාලකයා විසින් සිදු කරන්න පටන් ගත්තා. මේ තුලින් ඊශ්‍රායල් ජනතාවගේ ඒ වගේම ප්‍රධානම ඊශ්‍රායල් පූජකයන්ගේ සිත් දිනා ගන්නට හෙරෝද් කටයුතු කරමින් සිටියා. ඉතින් එලෙස ඊශ්‍රායලයේ හිටපු පූජකවරුන්ගේ සිත් දිනාගත්ත කොහොම හරි මේ හෙරෝද් විසින්. වර්තමානයේදීත් එහෙම තමයි. එදා පාලකයෝ පූජකවරුන්ගේ සිත් දිනාගත්තා. මොකද මිනිසයන් වැඩිපුර අහන්නේ පූජකවරු කියන දේ. පූජකවරු යමක් කිව්වොත් ඒ දේ මිනිස්සු වැඩිපුර අහනවා. ඒක පහුගිය කාලේ ශ්‍රී ලංකාව තුලත් අපිට දකින්න ලැබුණ උදාහරණයක් විදිහට. පූජකවරු යමක් අනුමත කරොතින් ජනතාවගෙන් බහුතරයකුත් ඒක අනුමත කරන බව අපිට දකින්න ලැබුණා. මෙලෙසම තමයි පොළොව පටන් ගන්න ඉඳලම අතීතේ ඉඳලම පූජකවරුන් අතේ මිනිස්යන්ගේ පාලනයක් තිබුණා. මිනිස්යන් පූජකවරු කියන දේ අහන තැනට පැමිණිලා සිටියා. මේ නිසා පාලකයෝ දැනගත්තා මේ රට අපේ අතේ බලය පවත්ව ගන්න නම් අනිවාර්යෙන්ම පූජකයන්ගේ පක්ෂපාතීකම අපිට දිනා ගන්න අවශ්‍යයි. ඔන්න ඔය නිසා තමයි පාලකයෝ හැමතිස්සෙම පූජකයන්ගේ හිත් සතුටු කරන දේවල් කරේ. පූජකයෝ ආස දේවල් කරන්න පටන් ගත්තා. පාලකයෝ හැම කාලෙකම වර්තමානයේදීත් මොකද්ද කරන්නේ? පන්සල් හදනවා, පල්ලි හදනවා, විවිධ දේවල් පූජනීය ස්ථාන හදනවා. මේ ඔක්කොම පූජා සත්කාර කරන්නේ මොකද්ද? මොකක් නිසාද? ඔවුන්ගේ හිතේ තිබෙන භක්තිවන්තකමක් නිසාද? ඔවුන්ගේ හිතවල තිබෙන ආගමකට තිබෙන ලැබියාවක් නිසාද? ඔවුන් ධර්මයේ තේරුම්ගෙනද? නෑ. ඒ මොනවත් නෙමෙයි. පූජකයන්ගේ සිත් දිනා ගන්න නැතුව රට පාලනය කරන්න බැරි බව, දේශපාලනික බලය උරුම කරගන්න බැරි බව මේ රාජ්‍ය පාලකයෝ දන්නවා. ඉතින් ඒ නිසා මේ පාලකවරු වර්තමානයේදීත් අතීතයේදීත් හැමතිස්සෙම පූජකවරුන්ගේ සිත් දිනා ගන්න කටයුතු කළා. දැන් ලංකාවේදී අපි දැක්කා පූජකවරුන්ගේ සිත් එක පක්ෂයක් දිනාගෙන ඔවුන් බලයට පැමිණෙද්දී අනිත් පක්ෂත් ඔවුන්ව අනුගමනය කළා. අනිත් පක්ෂත් තේරුම් ගත්තා පූජකවරු නැතුව අපිට මේ වැඩේ කරන්න බෑ. එතකොට මෙච්චර කාලයක් අමතක කරලා දාලා හිටපු විදිහට අමතක කරලා දාලා හිටපු පූජකවරුත් ගෞරවයෙන් යුක්තව කතා කරන්න විපක්ෂයක් පටන් ගත්තා. ඉතින් ඒක තමයි හැටි. ඇයි? රාජ්‍ය පාලනය අත්කර ගන්න බෑ පූජකවරුන්ගේ බලය නොමැතිව. මේක හෙරෝද් දැනගෙන සිටියා. ඒ නිසා හෙරෝද් විසින් ඊශ්‍රායලයේ උත්තම පූජකවරුන්ගේ එහි නායකයන්ගේ සිත් දිනා ගන්න විදිහට කටයුතු කළා. දේව මාලිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු කළා. වර්තමානයේදීත් ඒක එලෙසම සිදුවෙමින් පවතිනවා. නමුත් ඒ පූජකයන්ගේ සිත් දිනා ගන්න පුළුවන් එක දේවල් කරලා. හැබැයි දෙවියන් වහන්සේගේ සිත එලෙස දිනා ගන්න බැරි බව අපිට පැහැදිලි වෙනවා මේ ලියවිල අධ්‍යයනය කරද්දී. මේ රාජ්‍ය අධිරාජ්‍යයන් කොච්චර ඔවුන් පූජකවරුන්ගේ සිත් දිනාගෙන සිටියත් දෙවියන් වහන්සේගේ සිත ඔවුන්ට දිනා ගන්න අපොහසත් වුණ බව අපි දුටුවා. දෙවියන් වහන්සේගේ සිත දිනාගත්තා ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ පොළොවට ආවේ ඊට මේ පාලකවරු කරපු දෙයට හාත්පසින් වෙනස් දෙයක් කරන්න. ජේසුස් වහන්සේ පොළොවට ආවේ අලුත් දේවමාලිගාවක් හදන්න නෙමෙයි. උන්වහන්සේ පොළොවට ආවේ අලුත් ආගමක් පොළොවට උරුම කරලා දෙන්න නෙමෙයි. පොළොවට ගැලවුම් කරුවෙක් විදිහට අනිත් මිනිස්යන් වෙනුවෙන් මැදහත් වෙන්න. මිනිස්යාව පාපයෙන් ගලවා ගැනීමට අවශ්‍ය මැදහත් වීම ලබා දෙන්න තමයි ජේසුස් වහන්සේ පොළොවට පැමුණුනේ. ඒකට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න, මිනිස්යන්ව පාපයෙන් වෙන් කරන්න, තමන්ගේ මාර්ගයේ ඇවිල්ලා පියාණන් වහන්සේ සමග සම්බන්ධතාවය ඇති කරගන්න විදිහ කියලා දෙන පිණිස ජේසුස් වහන්සේ පොළොවට ආවා. අනිත් ඔක්කොම පූජකවරු, අනිත් ඔක්කොම නායකයෝ පොළොවට ආවේ ඔවුන්ගේ වෙනම ධර්මයක් ඉදිරිපත් කරන්න, එක්ක මොකක් හරි දේවමාලිගාවක් හදන්න, එක්ක ආගමික ස්ථානයක් හදලා පූජකවරුන්ගේ සිත් දිනා ගන්න, එහෙම නැත්නම් වෙන ධර්මයක් හදලා මිනිස්සුන්ගේ හිත් දිනා ගන්න. හැබැයි ජේසුස් වහන්සේට අවශ්‍ය වුණේ ඒක නෙමෙයි. උන්වහන්සේ පොළොවෙන් ගැලවුම් කරුවා. උන්වහන්සේ ආවේ වෙන මොකක්වත් හදන්න නෙමෙයි. දැන් අපිට බැලුවම පේනවා ජේසුස් වහන්සේ අඩු ගානේ ලියවිල්ලක්වත් ලිව්වේ නැහැ. උන්වහන්සේ තමන්ගේ ජීවිතෙන් තමයි ඔක්කොම කරලා පෙන්නුවේ. උන්වහන්සේගේ වටේ හිටපු අය තමයි උන්වහන්සේගේ ජීවිත කතාව හරි ලිව්වේ.
ජේසුස් වහන්සේට අවශ්‍ය වුණේ නැහැ වෙනම ධර්මයක් හදලා මෙන්න මගේ ධර්මය කියලා එකක් ඉදිරිපත් කරන්න. ජේසුස් වහන්සේ කියපු ධර්මය කියලා වෙනම පොත්වල ලියපු ධර්මයක් නැහැ. හරිද? ඒක ඇවිල්ලා ජේසුස් වහන්සේ මේ තිබිච්ච බයිබලයේම තමයි කිව්වේ. මේ බයිබලයේ තියෙන දේ මේක කරන්න කියලා තමයි ජේසුස් වහන්සේ කිව්වේ. ඒ ඇරෙන වෙනම එකක් හැදුවේ නැහැ. වෙනම පූජකත්වයක් හදාගන්න ජේසුස් වහන්සේට අවශ්‍ය වුණේ නැහැ. උන්වහන්සේ පොළවේ ගැලවුම් කරුවා. උන්වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පාලකයා. ඉතින් පොළවේ පාලකවරු හැම කලකම ජීවත් වුණේ මිනිස්යන්ට ආදරය කරන්න නෙමෙයි. මිනිස්යන් වෙනුවෙන් නෙමෙයි පොළවේ පාලකවරු ජීවත් වුණේ. පොළවේ පාලකවරු හැම කාලෙකම තමන්ගේ බලය, තමන්ගේ අධිකාරීත්වය, ඒ වගේම තමන්ට තිබෙන තැන පොළවේ රැක ගන්නට කටයුතු කරමින් සිටියා. ඒ වගේම පොළවේ පාලකවරු මිනිස්යන්ව ඝාතනය කළා. පොළවේ බලය රැක ගන්න, තමන්ගේ රාජධානි විශාල කරගන්න පොළවේ පාලකයෝ මේ මිනිස්යන්ව ඝාතනය කරන්න පටන් ගත්තා. රාජධානි වලට පහර දුන්නා. මෙලෙස පහර දීලා තමන්ගේ බලය වැඩි කරගත්තා. අද ඔයාලා කල්පනා කරලා බලන්න මේ පොළවේ ගොඩක් පාලකවරු ඉන්නෝ, දේශපාලඥයෝ ඉන්නෝ. ඒ අයගේ මොකද්ද අරමුණ? මොන පක්ෂකින් ආවත්, මොන දේශපාලනික කඳවුරකින් ආවත් එයාලගේ අපේක්ෂාව මොකද්ද? එයාලගේ එකම අපේක්ෂාව තමයි තමන්ගේ බලය තහවුරු කරගන්න එක. මිනිස්යන්ට ආදරයට නෙමෙයි කවුරුවත් එන්නේ. එයාලා මේ මිනිස්සුયો මේ සනසන්න කවුරුවත් එන්නේ නැහැ. ඒ ඡන්දේ කාලෙට එනවා මිනිස්යන්ට ආදරය වගේ පෙන්නනවා. ඡන්දේ කාලෙට ඉතින් ඇවිල්ලා ස්ටේජ් එකෙන් බිමට පනිනවා, මිනිස්සු අතරට යනවා, පොඩි උන් උස්සලා ඉඹ ගන්නවා, පොඩි උන්ට ඒ කාලේ ඉතින් හරිම පුදුම ආදරයක් තියෙනවා. හරිද? පස්සේ බලන්න ඕන ඡන්දේ පහුවෙලා මාස කිහිපයක් අවුරුද්දක් කමාරක් යනකොට ඒක තියනවද කියලා බලන්න ඕන අපි. ඒව නැති වෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ ක්‍රියාකලාපය කොහොමද? ඊට කලින් ඔවුන් දීපු ඒ ජාතික හැඟීම්, ඔවුන් ඒ කාලේ දක්වපු ඒ ජාතියට දක්වපු ආදරය, මිනිස්යන්ට පෙන්නපු ප්‍රේමය, ඒ දීප් පෙන්නපු යටහත්කම ඊට පස්සේ හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒ යටහත්කම ඊට පස්සේ නැහැ. ඒ තමන්ගේ බලය දිනා ගන්නකම් ඒ දේශපාලකයෝ හැම විටම මිනිස්යන් දිනා ගැනීම සඳහා ආදරය පෙන්නනවා. හැබැයි ඔවුන් කවදාවත් මිනිස්සුන්ට ආදරය කළේ නැහැ. ඔවුන් ඇවිල්ලා සැබෑ පාලකයෝ නෙමෙයි. ඒ ඇවිල්ලා ආත්මාර්ථකාමී මිනිස්සු. ඒ තමන්ගේ බලය රඳව ගන්න ආපු පිරිසක්. එයාලා කිසි කලෙක මිනිස්යන්ට සාධාරණයක් ආශිර්වාදයක් කළේ නැහැ. මේ රටවල් දියුණු කරන්න පුළුවන්, මේ රටවල් වල ධර්මිෂ්ඨකම ස්ථාපනය කරන්න පුළුවන් පාලකයන්ට උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාව තුල ශාස්ත්‍රීයත්වයේ ගොඩනගන්න පුළුවන් පාලකයන්ට, ශ්‍රී ලංකාවේ ජන ජීවිත උසස් කරන්න පුළුවන් පාලකයන්ට. හැබැයි කවුද ඒක කරන්නේ? ශ්‍රී ලංකාවේ ජනාධිපතිට, ශ්‍රී ලංකාවේ ඉහළින් ඉන්න රාජ්‍ය පාලකයන්ට පුළුවන් ලංකාව දියුණු කරන්න. ඇයි ඒක කරන්නේ? ඒක කිසිසේත් කරන්නේ නැහැ. මේක ස්වයං පෝෂිත කරන්න පුළුවන්. මේකේ දුක් විඳින මිනිස්සුන්ට නිසි ආදායම් මාර්ග සලසලා දෙන්න පුළුවන්. ප්‍රශ්නවල ඉන්න මිනිස්සුන්ට විසඳුම් දෙන්න පුළුවන්. ඔවුන්ගේ ජන ජීවිත උසස් කරන්න පුළුවන්. මේ ඔක්කොම කරලා රට ස්වයං පෝෂිත කරන්න පුළුවන්. බැරුව නෙමෙයි. රාජ්‍ය පාලනය කියලා කියන්නේ අසීමිත බලයක්. ඔවුන්ට මොනවද කරන්න බැරි? ඔවුන්ට ඕනම ලංකාවේ තිබෙන දේපලක් Tamanට අවශ්‍ය විදිහට හසුරවන්න පුළුවන්. රජයට උරුම වෙලා තිබෙන ඉඩම් ප්‍රමාණය අති විශාලයි. ඒවා තුලින් රටට අවශ්‍ය සියලු දේ සපයන්න පුළුවන්. ලංකාව ස්වයං පෝෂිත කරනවා කියන එක, ලංකාවේ ජන ජීවිතය උසස් කරනවා කියන එක ඒ හැටි වැඩක් නෙමෙයි. ඒක රාජ්‍ය පාලකයන්ට කරන්න පුළුවන්. ඒ වුණාට එයාලා කරන්නේ නැහැ. එයාලා කරන්නේ නැතුව එයාලගේ තැන එයාලා රැකගෙන ඉන්නවා. එයාලගේ ගෞරවය, එයාලගේ ධනවත්කම උසස් කර ගැනීමට කටයුතු කරනවා. දැන් අපිට මේ ඔක්කොම පේනවා. ඔවුන් කරන වංචාව, බොරුව මේ ඔක්කොම අපිට පේනවා. හොඳට පේනවා. ඒ වුණාට අපේ අරමුණ මේ රජයට විරුද්ධව කැරලි ගහලා රාජ්‍ය බලය උරුම කර ගැනීම නෙමෙයි. ඒක වැඩක් නැහැ. ඔවුන් කොච්චර දඟලුවත් එයාලත් අන්තිමට තව ටික කාලෙකින් මැරිලා යනවා. පැහැදිලිද? මේ පොළවේ පාලකයෝ ඔවුන් හිතනවා අපි ගොඩක් දේවල් උරුම කරගත්තා. අපේ පරම්පරාවලට ගොඩක් උරුම කරගත්තා. අපි ධනවත් වුණා, බලවත් වුණා. අපි ලංකාවේ බලවත්ම පවුල් බවට පත් වුණා. අපි ලංකාවේ රජවරු වුණා කියලා ඔවුන් සතුටු වෙනවා. හැබැයි ඒ සතුට තව ටික කාලයක් තියෙන්නේ. ස්වල්ප කලකින් නැති වෙනවා. ඔය බලය අල්ලගත්ත ඔක්කොම අය තව අවුරුදු 200ක් ඉන්නවද? නැහැ. ඔවුන් තව අවුරුදු 10ක් ඉඳී උපරිම. තව අවුරුදු 15ක් 20ක් ඉඳී. ඊට පස්සේ ඔවුන් මැරෙනවා. මොකද්ද ඔවුන් උරුම කරගත දේ අවසාන ප්‍රතිඵලය? ඔවුන් වෙහෙසිලා, මිනිස්යන්ව මරලා, මාධ්‍ය වේදීන්ව මර්ධනය කරලා,
දෙවියන් වහන්සේගේ සෙනගට පීඩා කරලා පූජකයන්ව රවට්ටලා මිනිස්යන්ව රවට්ටලා බොරු කියලා ඔවුන් ලොකු උරුමයක් ලබාගෙන තිබෙනවා වගේ අපිට පේනවා. ඉඩම් Tamanට ලියාගෙන, Tamanට හොරෝප්පු හදාගෙන, Tamanගේ ඉඩම් වැඩි කරගෙන, Tamanට ගෙවල් විශාල ගෙවල් ගිය තැන්වල ගහගෙන, ශීත කලාප එක නිවසයි, කොළඹ එක නිවසයි, අනිත් පැතිවල තව නිවසයි, මේ විදිහට මාලිගා හදාගෙන ඔවුන් මහා ධන කුවේරයන් වගේ මහා බල සම්පන්නයන් වගේ අපිට පේනවා. හැබැයි ඔවුන් ඔය අත්කරගත්ත මහා රාජ සම්පත්තිය ඔවුන් තව දවස් කීයක් භුක්ති විඳීද? අද ලංකාවේ ඉහළින්ම ඉන්න පාලකයන්, අද ලංකාවේ ඉහළම ධනවතුන්, අද ලංකාවේ ඉහළම රාජ්‍ය බලය අත්කරගෙන සිටින මිනිස්සයන්, ඔයාලා හිතන්නේ යාලා තව අවුරුදු කීයක් ජීවත් වෙයිද? කවුරුවත් ඇවිල්ලා මරන්න ඕනේ නැහැ. මැරෙන්න ඕනේ මිනිස්සු. ඉබේ මැරෙනවා. කොච්චර කාලයක් ඉඳීද? උපරිම තව අවුරුදු 10ක් 15ක් 20ක් ඉවරයි ඒක. එයාලගේ ජීවිතය ඉවරයි එතනින්. ඉතින් එයාලා උරුම කරගත්ත දේ පළක් නැහැ මේ පොළවේදී. තේරෙනවද? ඉතින් සමහර දේශපාලනික පක්ෂ උත්සාහ කරන පොළවේ පාලනය එහෙම රාජ්‍ය පාලනය කන පිට ගහලා ලබා ගන්න වැඩක් නැහැ. මේ පොළවේදී ලබා ගන්න රාජ්‍ය පාලනය කොච්චර ධර්මිෂ්ඨ කරත් පළක් නැහැ. මේක නිම වෙනවා. මේක අවසන් වෙනවා. මෙතන නෙමේ සදාකාලික සැනසීම. මෙතන නෙමේ සදාකාලික ආශිර්වාදය. මේ පොළවේ කොච්චර හොඳ රාජධානියක් බිහි කළත් ඒකේ ඉන්න මිනිස්සු මැරෙනවා. ඒකේ ඉන්න පාලකයෝ මැරෙනවා. ඔවුන් හොඳ පාලනයක් ගොඩනගයි. පාලනය ගොඩනගලා ඉවරනකොට උන්ගේ පණ ටික ගිහිල්ලා ඉවරයි. ඉතින් මොකටද ගොඩනගව පාලනේ? මේක වැඩක් නැහැ. ඒකයි ජේසුස් වහන්සේ කිව්වේ මගේ පාලනය මෙහෙ නෙමෙයි. මට ඕන මෙහෙ පාලනයක් ගොඩනගන්න නෙමෙයි. පූජකවරු හිතුවේ ජේසුස් වහන්සේ ඇවිල්ලා ඊශ්‍රායලේ බලන් හිටියේ ජේසුස් වහන්සේ මේ මෙසියස් වහන්සේ ඇවිල්ලා රෝමවරුන්ට ගහලා රෝමේ පාලන බලය තමන් අල්ලගනී කියලා. හැබැයි ජේසුස් වහන්සේ මේ මෝඩ වැඩේ කළේ නැහැ. ඇයි? ජේසුස් වහන්සේ දැක්කා මේක කොච්චර උරුම කරගත්තත් තව ටික දවසකින් මේක නැති වෙනවා. මොනවා කරන්නද මේක අල්ලගෙන? ඒක නිසා උන්වහන්සේ සදාකාලික සැලැස්මකට වැඩ කළා. සදාකාලික එකක්. ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කළා. උන්වහන්සේ මිනිස්යන්ට මේ මාර්ගය ඉගැන්නුවා. මොනවද කරන්න ඕනේ කියලා මිනිස්යන්ට තේරුම් කරලා දුන්නා. මිනිස්යන්ට කිව්වා ඉස්සලම පාපයෙන් වෙන්න. පාපය සමග ඔබට දෙවියන් වහන්සේත් එක්ක මේ ගමන යන්න බෑ. ඔබට පාපයෙන් වෙන්න බෑ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය නැතුව. ඒක නිසා ඔබ ඔබේ පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. මේ පොළව, විශ්වය, ස්වර්ග මවපු දෙවියන් වහන්සේත් එක්ක ඔබ දැන් සම්බන්ධ වෙන්න කියලා ජේසුස් වහන්සේ මිනිස්යන්ට ඉගැන්නුවා. ඉතින් ඒ ක්‍රමෙන් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙනකොට මිනිස්යන්ට බලය ලැබෙනවා පාපයෙන් වෙන්න. පාපයෙන් වෙන්න මිනිස්යන්ට හැකියාව ලැබෙනකොට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය, දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය වුන් කෙරෙහි පැමිණෙනවා. අන්න එබඳු මිනිස්යන්ට හැකි වෙනවා සදාකාලිකව දෙවියන් වහන්සේගේ රාජධානිය උරුම කරගන්න. මෙන්න මේක තමයි සරලවම ජේසුස් වහන්සේ කරපු සැලැස්ම. ඉස්සෙල්ලම දෙවියන් වහන්සේව අඳුන්වලා දුන්නා පොළවට. අමතක වෙලා හිටපු අයට, අන්‍ය ජාතිකයන්ට, පොළවේ විසිරලා ගිහිල්ලා හිටපු ඊශ්‍රායල් ජාතිකයන්ට පොළවේ විසිරුණා වුන් මේ විපත්ති කාලවලදී, මේ අධිරාජ්‍ය පාලනවලදී ඊශ්‍රායල්වරු පොළවේ ආසියාව දක්වා විසිරුණා. අද ඊශ්‍රායල්වරු කවුද, ආබ්‍රහම්ගේ වංශය කවුද කියලා හොයාගන්න බෑ. ඒ තරමට විසිරිලා. මේ ලංකාවට, ඉන්දියාවට, මේ ආශ්‍රිත ප්‍රදේශවලට ඊශ්‍රායල් ජාතිකයෝ විසිරුණා බබිලෝනිය සහ පර්සියානු කාලෙදී. ජේසුස් වහන්සේ ඇවිල්ලා කිව්වා මෙන්න මේ විසිරිච්ච බැටළුවන් එකතු කරගන්න මං ආවේ. ඔවුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන කියලා දෙන්න මං ආවේ. අන්‍ය ජාතිකයන්ටත් සුභාරංචිය ගෙනියන්න මම ආවේ. ජේසුස් වහන්සේ අන්‍ය ජාතිකයන්ට සහ දෙවියන් වහන්සේව අමතක වෙලා ගිහිල්ලා හිටපු හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේව අඳුන්වලා දුන්නා. මෙන්න දෙවියන් වහන්සේ. ඔයාලා දුක් විඳින්න දෙවියන් වහන්සේව දන්නේ නැති කම නිසා ඉන්න දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ජේසුස් වහන්සේ ඉගැන්නුවා. මේ පූජකවරුන්ට එයාලා කියන දේ පස්සේ ගිහිල්ලා එයාලගේ වැරදි මේ පූජා පවත්ත එයාලගේ චාරිත්‍ර කර ඉඳලා වැඩක් නැහැ. ඇවිල්ලා පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ජේසුස් වහන්සේ පැහැදිලිව ඉගැන්නුවා. මේකට උරණ වුණා, වෛර කළා පූජකවරු. ඇයි? මෙතෙක් කාලයක් ජන බලය පූජකවරුන්ට තිබුණා. දැන් ජේසුස් වහන්සේ ඇවිල්ලා කියනවා පූජකවරුන්ගේ චාරිත්‍ර කර ඉන්න නෙමෙයි, එයාලගේ දේවල් නෙමෙයි, ඔයා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. දෙවියන් වහන්සේට කතා කරන්න. හරියට මේ මම කතා කරන්නේ ජේසුස් වහන්සේ අධිකාරී බලයෙන් යුක්තව ඇවිල්ලා කරලා පෙන්නවා. මෙන්න මම මරණ නැගිට්ටවන දෙවියන් වහන්සේගේ බලයෙන්. මෙන්න මම රෝග සුව කරන දෙවියන් වහන්සේගේ බලයෙන්. මේ මම දෙවියන් වහන්සේත් එක්ක කතා කරනවා. මේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවා. මම ඒක ඔයාලට කියා දෙන්නම් කියලා ජේසුස් වහන්සේ ක්‍රමය මිනිස්යන්ට කියලා දුන්නා.
හැබැයි මේ කියපු දේවල් වලට ලෝකෙ හිටපු පූජකවරු ඊශ්‍රායලයේ පූජකවරු විරුද්ධ වුණා. ඔවුන් දැක්කා ජන බලය වෙන පැත්තකට හැරෙන්න හදන්නේ. මේ ඔක්කොම සෙනග දෙවියන් වහන්සේව දැනගත්තොත් මොනවද වෙන්නේ? මේ ඔක්කොම මිනිස්සු දෙවියන් වහන්සේව දැනගෙන දෙවියන් වහන්සේ කියන දේ කරන්න ගියොත් කවුරුවත් 7-5කට මේ ඉන්න පූජකවරු ගණන් ගන්නෑ. මොනවා කරන්නද? දෙවියන් වහන්සේ කියන සැලැස්ම කරන අය විතරයි එතකොට පිළිගන්නේ. එතකොට කපටි වංචාකාරී තම ගෞරවය රැකගෙන ඉන්න අයට ඒ ගෞරවය නැති වෙනවා. මේ නිසා ජේසුස් වහන්සේව මරලා දැම්මා. මෙවැනි පාස්කු සමයක් තිබෙන කාලයක ඊශ්‍රායලයේදී. හැබැයි ජේසුස් වහන්සේ ඒ වන විටත් යා යුතු මාර්ගය තම ගෝලයන්ට උගන්වලා කළ යුතු සැලැස්ම පැහැදිලි කරලා දීලා තිබුණා. ඒ වගේම තමන්ට පීඩා කළ සියලු මිනිසයන්ගේ පාපය ජේසුස් වහන්සේ ස්වකීය මාංශයෙන් උන්වහන්සේ දරාගෙන සිටියා. මේ නිසා උන්වහන්සේට හැකි වුණා එම දොරටුව ඇරලා දෙන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වෙන දොරටුව ඇරලා දෙන්න ජේසුස් වහන්සේ ක්‍රියා කළා. ජේසුස් වහන්සේ ආවේ මිනිසයන්ට ඇත්තටම ප්‍රේම කරපු නිසා. මිනිසයන්ට ඇත්තටම දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුම කර දෙන්න ඕන නිසා තමයි ජේසුස් වහන්සේ ආවේ. පොළවේ අනිත් පාලකයෝ ආවේ ඒකට නෙමෙයි. මිනිසයන්ට ආදරයට නෙමෙයි. තමන්ට තිබෙන ආදරයට. හැබැයි ජේසුස් වහන්සේ පොළවට ඇවිල්ලා පියාණන් වහන්සේගේ ආදරය පොළවේ ජීවත් වෙන සියලු දරුවන්ට පෙන්නුවා. තමන්ගේ ජීවිතෙන් ඒක කරලා පෙන්නුවා. ඉතින් දෙවියන් වහන්සේත් ඒ වෙනුවෙන් තමන් ප්‍රේම කරපු එකම පුත්‍රයව පොළවට පූජා කරන්නට කැමති වුණා. පොළවේ ජේසුස් වහන්සේව අදාහගත්ත දෙවියන් වහන්සේගේ සියලු දරුවනුත් ඒ වේදනා තුලින් යනකම් උන්වහන්සේ බලාගෙන සිටියා. ඒ පූජාව, ඒ කැපකිරීම දෙස දෙවියන් වහන්සේ බලන් සිටියා. මේ පොළව විනිශ්චය කළ මේක නිමා කරන්න අවශ්‍යයි. ඒක නිසා ධර්මිෂ්ඨව පොළව විනිශ්චය කරන දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයන්ට කියලා විශේෂයක් කළේ නැහැ. තමන්ගේ පුත්‍රයනුත් වේදනා තුලින් ගමන් කරනකම් දෙවියන් වහන්සේ බලාගෙන සිටියා. ජේසුස් වහන්සේ පීඩා තුලින් යනකම් බලන් හිටියා. ඉන්පසුව පැමිණුණු සියලු දේව පුත්‍රයන් පීඩා තුලින් ගමන් කරන තුරු දෙවියන් වහන්සේ ඉවසිල්ලෙන් බලන් සිටියා. ඇයි? උන්වහන්සේ ධර්මිෂ්ඨව විනිශ්චය කරන්නේ. ලෝකෙ පිරිසකට එක විනිශ්චයක්, දෙවියන් වහන්සේගේ පිරිසට තව විනිශ්චයක් නැහැ. හැමෝටම පොදු සාධාරණ විනිශ්චයක්. එම නිසා මේ පොළවේ මනුෂ්‍ය ආධිපත්‍යයෙන් කරලා තිබෙන සියලු විනාශ තුලින් තමන්ගේ පුත්‍රයන්ටත් යන්න ඉඩ දීලා බලාගෙන හිටිය දෙවියන් වහන්සේ. හැබැයි ඒ ලේ තුලින් ඔවුන් ගමන් කරව පීඩාවල් වලදී ඒ දේව පුත්‍රයන් කළ කැපකිරීම තුලින් දෙවියන් වහන්සේ පොළවට විනිශ්චය ලබා දෙන්නට කටයුතු කරමින් සිටිනවා. මෙන්න මේක යොහාන් පොතේ 3 වන පරිච්ඡේදයේ 16 වන පදයේ සිට විස්තර වෙනවා. මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්න සෑම දෙනම විනාශ නොවි සදාකාල ජීවනයේ ලබන පිණිසය. මක්නිසාද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ලෝකයට එව්වේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කර්ණ කොටගෙන ගලවනු ලබන පිණිසය. උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා විනිශ්චය කරනු නොලබේ. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටමත් විනිශ්චය කරනු ලැබ සිටිති. විනිශ්චය නම් මේ ලෝකයට ආලෝකයේ පැමිණ තිබෙන නමුත් මිනිසයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම් වූ බවය. නපුරුකම් කරන සෑම දෙනම ආලෝකයට වෛර වී තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට නොයති. නමුත් සැබෑව කරන්නා තමාගේ ක්‍රියා දෙවියන් වහන්සේ තුල කළ බව ප්‍රකාශ වන පිණිස ආලෝකයට එන්නේ යයි කීසේක. මේ දෙවියන් වහන්සේ තුලට එන්න ප්‍රතික්ෂේප කරන පිරිසක්. ඇයි? ඔවුන්ට හොඳයි ඔවුන්ගේ අධර්මිෂ්ඨ මාර්ග. ඔවුන්ගේ ක්‍රම ඔවුන්ට හොඳයි. තමන්ව දෙවියන් වහන්සේ මැව්වා නිර්මාණය කළා කියලා කිව්වත් ඔවුන් දෙවියන් වහන්සේට යටත් වෙන්න කැමති නැහැ. ජේසුස් වහන්සේ අප උදෙසා මැදහත් වුණා කියලා කිව්වත් ඔවුන් ජේසුස් වහන්සේව පිළිගන්න සූදානම් නැහැ. ඔවුන්ට හොඳයි තමන් සිටින අන්ධකාරය, තමන් සිටින වහල්කම්. ඒ නිසා ඔවුන් මේ මාර්ගවල සිටිනවා. ලෝකයට විනිශ්චය දැනටමත් ඇවිල්ලා කියලා දෙවියන් වහන්සේ කියනවා. මොකද්ද විනිශ්චය? දෙවියන් වහන්සේගේ පුත්‍රයා පොළොවට එවලා තිබෙනවා. ඕන මිනිහෙක්ට අද සියලු ජාතීන්ට දෙවියන් වහන්සේගේ වචනය ගිහිල්ලා ඉවරයි. තව කොහෙද යන්න තියෙන්නේ? සියලු ජාතීන් වෙතට සුභාරංචිය ගිහිල්ලා ඉවරයි. ජේසුස් වහන්සේ ගැන නොදන්න කෙනෙක් අද ලෝකේ කොහේ හරි ඉන්නවද? කොහේ හරි රටක? සෑම ඈත දුෂ්කර රටවල් වලට පවා, ඈත දූපත් වලට පවා ජේසුස් වහන්සේගේ සුභාරංචිය ගිහිල්ලා ඉවරයි. ලෝකයේ සියලු ජාතීන්ට අද සුභාරංචිය ගිහිල්ලා තිබෙනවා.
පිරිසක් ජේසුස් වහන්සේව පිළිගෙන සිටිනවා. පිරිසක් ජේසුස් වහන්සේව පිළිගන්න අකමැති වෙලා සිටිනවා. ඉතින් විනිශ්චය දැනටමත් ඇවිල්ලා තිබෙනවා. විනිශ්චය නම් මේය. දෙවියන් වහන්සේගේ පුත්‍රයා දැනටමත් පැමිණ තිබේ. උන්වහන්සේව අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටි. තේරෙනවද? දැනටම ඉතින් විනිශ්චය ආයි අමුතු එකක් නෙමෙයි. විනිශ්චය කරන්නේ මනුෂ්‍යයන් කරන ක්‍රියාවල් පව්පින් වලින් නෙමෙයි. මෙච්චර දැන් ඒ පව් පින් කර්මය ඒ මනුෂ්‍යයන් කරපු ඔක්කොම පාපයන් හරි ඔය ඔක්කොම තියෙනවා කියමු. මනුෂ්‍යයන්ට ගෙවා ගන්න බැරි කර්මයක් මනුෂ්‍යයන් තුල තිබෙනවා කියමු. හැබැයි දෙවියන් වහන්සේ මොකද්ද කිව්වේ? හරි. දැන් මේ කර්මය නුඹලට ගෙවා ගන්න බෑ. නුඹලා ආත්ම ලක්ෂ ගාණක් ගියත් අසංකේය කල්ප ලක්ෂයක් ගියත් නුඹලට මේ කර්මය ගෙවන්න බෑ. ඉතින් නුඹලා මේ පාපය ගෙවා ගන්න බැරුව මේකෙන් දුක් විඳින බව දෙවියන් වහන්සේ දන්නවා. ඉතින් මම ඒකට වෙන මාර්ගයක් හැදුවා කියලා දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයා එව්වා. ඒ පාපය දැන් පැත්තක තියන්නකෝ. කර්මය කිය නිකම් බොරුවට හැම එකම කර්මයට දදා ගැලවෙන්න මාර්ගයක් තියෙද්දි දෙවියන් වහන්සේ කර්මයට සමාව දෙන්නම් කියලා කියද්දි කර්මය කිය ඒක කරේ තියාගෙන ඉන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේ මොකද්ද කිව්වේ? ඕක නිකම් මේ කාරි දැන් ඒක වැරදි වුණා. උඹලගේ අතින් වැරදි වුණා. උඹලා පව් කළා. උඹලට කර්මය ගොඩ ගැහිලා තියෙනවා. දැන් ඒක උඹලට ගෙවන්නත් බැරි බව මම දන්නවා. දැන් ගැලවෙන්න මාර්ගයක් හැදුවා. පුත්‍රයා වෙව්වා. දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙවලා නුඹලට ගැලවෙන්න පාරක් හැදුවා. දැන් උන්වහන්සේ කියන මාර්ගෙන් ඇවිල්ලා ගැලවියල්ලා. දැන් කර්ම තව දුරටත් සිහි කර ඉන්නේ නැහැ. පරණ වෙච්ච වැරදි කල්පනා කර ඉන්නේ නැහැ. පරණ වෙච්ච පාපයන් ගැන බල ඉන්නේ නැහැ. දැන් ඒව පැත්තක දාලා ඒ ඔක්කොම හරි. දැන් උඹලට ගෙවන්න බැරි නම් ඒක ඔන්න අයින් කළා. දැන් එහෙනම් පුත්‍රයාව අදහගෙන ජේසුස් වහන්සේ කියපු මාර්ගයේ විශ්වාස කරලා උන්වහන්සේ උගන්වපු පිළිවෙලට උඹලගේ ජීවිත දැන් හදාගනින්න. දැන් මොකද ලෝකෙ මිනිස්සු කරන්නේ? නිකම් බොරුවට කර්මය අරකයි මේකයි පරණ පාපය කිය නිකම් බොරුවට ඉන්නෝ. දැන් හැදෙන්නේ නැහැ. දැන් හැදෙන්න අවස්ථාවක් දීලා තියෙනවා දෙවියන් වහන්සේ. පරණ එක ගැන කී ඉන්න ඕනේ නැහැ. දැන් හැදෙන්න අවස්ථාවක් දෙවියන් වහන්සේ දීලා තියෙද්දි මිනිස්සු ඒකට හැරෙන්නේ නැතුව පරණ එකක් ගැන කතා කර හිටියා. දැන් දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ? විනිශ්චය දැන් ඇවිල්ලා තිබෙනවා. ඒ විනිශ්චය ඇවිල්ලා උඹලගේ කර්මයක් නිසා නෙමෙයි. උඹලට කර්මය ඔක්කොම අයින් කරලා මම විසඳුමක් දෙන්න හැදුවා. උඹලා ඒ විසඳුම පිළිගත්තේ නැහැ. උඹලා එතකොටත් උඩඟු වුණා. උඹලා මහා උඩඟු జాතියක්. මේ පොළොවේ මිනිස්සු හරි උඩඟුයි. දෙවියන් වහන්සේ මැව්වා කියලා කියද්දිත් දෙවියන් වහන්සේ මේ සියල්ල නිර්මාණය කළා කියද්දිත් දෙවියන් වහන්සේ ගැලවෙන්න මාර්ගයක් හදලා තියෙනවා. පාපයෙන් ගැලවෙන්න මාර්ගයක් හදලා තියෙනවා. කර්මය ගෙවා ගන්න බැරි නම් උඹලට ගෙවන්න මාර්ගයක් හදලා තිබෙනවා. ඒ ඔක්කොම නිදහස් වෙන්න පාරක් හදලා තියෙනවා කියලා මෙච්චර කියද්දිත් අපේ උන් මොකද්ද කරන්නේ? පොළොවේ මිනිස්සු ඒක ප්‍රතික්ෂේප කර දදා නෑ අපිට අපේ කර්මය හොඳයි කිය ඉන්නවා. කර්මය ගෙවන්න ක්‍රමයක් තියෙනවා කියලා මෙච්චර මේ දෙවියන් වහන්සේගේ සේවකයෝ අවුරුදු 100 ගාණක් තිස්සේ කෑ ගහනවා. අනිත් මිනිස්සු මොකද්ද කරන්නේ? නෑ අපේ කර්මය හොඳයි. අපිට කර්මය ගෙවා ගන්න බෑ. අපිට ඒක ගෙවන්න බෑ තමයි කිය ඉන්නවා. ඉතින් ගෙවන්න බැරි නිසා නේනම් ඉතින් ඒක ගෙවන්න මාර්ගයක් හැදුවේ. ඉතින් ඒ ජේසුස් වහන්සේව පිළිගත්තේ නෑ. ඉතින් ඒක තමයි වැරද්ද. දැන් ඒක තමයි වැරද්ද. වෙන කර්මයක් නෙමෙයි. වෙන පාපයක් නෙමෙයි. දැන් මොකද්ද විනිශ්චය? විනිශ්චය දැනටමත් ඇවිල්ලා තිබේ. දැන් නුඹලගේ වැරද්ද නම් එකම වැරද්දයි. උඹලට ගැලවෙන්න පුත්‍රයා වේවලා මාර්ගයක් හදලා දීලා. උඹලා ඒක පිළිගන්න නැතුව උඹලා පඬිතකම් කතා කර ඉන්නවා. කර්මය දෙන්නේ උඹලද? කර්මය මොකද්ද ඊළඟට දෙන විපාකය මොකද්ද කියලා තේරුම් කරලා දෙන්නේ. ඊළඟට දෙන විපාකේ තීරණය කරන්නේ දෙවියන් වහන්සේ. ඒක දෙවියන් වහන්සේ ඒකට විපාකේ දෙන්නේ නැතුව ඉන්නම් ඒකට විසඳුමක් දෙන්නම් කියද්දි අපේ මිනිස්සු පඬිතකම තවදුරටත් අන්න ඒ උඩඟු සිතුවිලි නිසා දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ? මේ ලෝකෙට ගැලවීම එවලා තියෙන්නේ. උඹලා ඒක පිළිගන්නේ නැති එක තමයි දැන් විනිශ්චය. හරිද? නිකම් බොරුවට මේ කර්මය අපේ නිකන් අතීතේ නිසා අතීත පාපේ නිසා අපිට මේ ගැලවීමක් නැහැ කිය ඉන්නේ අවශ්‍ය නැහැ. පොළවේ සියලු ජාතීන් සියලු ආගම් වල මිනිස්සු නිකම් බොරුවට පරණ එකක් නිසා දුක් විඳිනවා කිය ඉන්න ඕනේ නැහැ. ඒකෙන් ගැලවෙන්න මාර්ගයක් හදලා තියෙනවා. දැන් ඒකට ඇවිල්ලා බලන්න. කර්මෙන් නිදහස් වෙන්නේ නැද්ද කියලා. පරණ ජීවිතේ වෙනස් වෙන්නේ නැද්ද කියලා ඇවිල්ලා බලන්න. ඒ මාර්ගය හදලා දුන්නත් මිනිස්සු ඒක පිළිගන්නට සූදානම් වුණේ නැහැ. අන්න ඒක නිසා විනාශය සහ විනිශ්චය පොළොවට පැමිණෙනවා. ඉතින් දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයාව ඒ උදෙසා එවලා ඒ වගේම තමන්ගේ අනෙකුත් සියලු සුභාරංචි සේවකයන් විසින් ඒ පණිවිඩය ලෝකෙට ගෙනාවා. හැබැයි ලෝකෙ මිනිස්සු ඒක පිළිගන්නට කැමති වුණේ නැහැ. දෙවියන් වහන්සේ දැනගෙන හිටියා මේ ලෝකේ පව්කරුවන් මේ ලෝකේ උඩඟු මිනිස්සු
තමන්ගේ පුත්‍රයන්ව විනාශ කරනවා. තමන්ගේ පුත්‍රයන්ව ඉරා දමනවා. නමුත් මේ හැම දෙයක්ම දැනගෙනම පොළව තුල දෙවියන් වහන්සේගේ ප්‍රේමය ආදරය ප්‍රකාශ කරන පිණිස දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දරුවන්ව පොළවට එව්වා. මේ පොළවේ තිබෙන වේදනා තුලින් ගමන් කරනකම් දෙවියන් වහන්සේ බලාගෙන සිටියා. මේ තුලින් දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඒ වගේම ධර්මිෂ්ඨකම පොළවට පෙන්වීමට මේ පොළව විසින් තමන්ගේ දරුවන්ව ගිල ගන්නතුරු දෙවියන් වහන්සේ බලාගෙන සිටියා. ඉතින් ඒ හැම දෙයක්ම කළේ මුළු ලෝකයා ගැලවීමට. මුළු ලෝකයාට මේ සුභාරංචිය ගෙනියන්න අවශ්‍ය නිසා ඒ දෙවියන් වහන්සේකට අවශ්‍ය මාර්ගය තමන්ගේ දරුවන් තුලින්ම ගොඩ නැගුවා. සුභාරංචි සේවකයන් තුලින් ඒ මාර්ගය හදලා දුන්නා. ඒ වුණාට පොළවේ මිනිස්සුયો ඒක පිළිගන්න සූදානම් වුණේ නැහැ. පොළවේ මිනිස්සු ඒක සූදානම් වෙන්නේ නැතුව මිනිස්සු කලේ පොළවේ පාලකයෝ සහ පූජකවරු කලේ හැම කාලෙකදීම මේ විදිහට ඒ සුභාරංචිය ගෙනියපු අයව නිහඬ කරවපු එක. ඔවුන්ට විරුද්ධව කතා කරපු එක. ඔවුන්ගේ පාලනය විනාශ කරන්න කටයුතු කරපු එක තමයි කරේ. ඉතින් මේ නිසා දෙවියන් වහන්සේගේ විනිශ්චය පොළොවට පැමිණෙන්න නියමිතයි. මේ ඉතිහාසය අපිට අධ්‍යයනය කරද්දී අපිට පැහැදිලි වෙනවා ඉතිහාසයේ අතීතයේ ඉඳලම දෙවියන් වහන්සේගේ වචනය ගෙනාපු සුභාරංචි ප්‍රකාශකයන්ට මේ ලෝකෙ මොකද්ද කළේ කියලා. අතීත ඊශ්‍රායලයේ තුලදීම ජේසුස් වහන්සේගේ සමයේදීම හෙරෝද් කියන පාලකයා දෙවියන් වහන්සේගේ දරුවන් බොහෝ ලෙස ජේසුස් වහන්සේ ඇතුළුව මේ සියලු දෙනාව ඝාතනය කරන්න පටන් ගත්තා. ජේසුස් වහන්සේව ඝාතනය කරන්නත් පෙර හෙරෝද් විසින් ඊශ්‍රායලයේ හිටපු දෙවියන් වහන්සේගේ පණිවිඩකරුවන් විනාශ කරන්න පටන් ගත්තා. යොහාන් ද බෞතිස්තව මරා දැම්මා. ඒ වගේම හෙරෝද් කරපු වැරදිවලට විරුද්ධව කතා කරපු අනාගත වක්තෘවරු, ඒ වගේම පූජකවරු හෙරෝද් විසින් මරලා දැම්මා. අන්තිමට ජේසුස් වහන්සේව මරලා දැම්මා. ඒ පමණක් නොවේ. ජේසුස් වහන්සේව අනුගමනය කරපු උන්වහන්සේගේ ගෝලයන්ව මේ රෝම පාලන අධිකාරීත්වයේ විසින් මරා දමන්න කටයුතු කළා. ඊට පස්සේ රෝමයේ පාලකයා බවට පත් වුණා නීරෝ කියලා රජතුමෙක්. මේට දශක කිහිපයකට පසුව ඔහු තමන්ගේම රටට ගිනි තියාගත්තා. තමන්ගේ රෝමෙටම ගිනි තියලා ඔහු කිව්වා මේ ගින්න තිබ්බේ මේ රට විනාශ කරන්න මේ දේ කළේ මෙන්න මේ කිතුණුවන් කියලා. කිතුණුවන්ව සමූල ඝාතනය කරන්න පටන් ගත්තා. ඔහු රෝමෙට ගිනි තියලා ඇවිල්ලා තමන්ගේ වීණාව අරගෙන වාදනය කරගෙන හිටියා. ඔහු දන්න මේක ගිනි තිබ්බේ තමන්ම තමයි. තමන්ගේම කට්ටිය ගිහිල්ලා රෝමේ පුරා ගින්නක් ඇති කරා. ඒක තමයි කියමනක් තිබෙන්නේ. රෝමයේ ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කරා කියලා කියමනක් ආවේ අන්නේ ඒ විදිහට. නීරෝ තමයි අධිරාජ්‍යයා. හැබැයි ඔහු ඊටාම සංසුන් විදිහට තමන්ගේ වීණාව අරගෙන වාදනය කර කර හිටිය රජමාලිගාවේ. ඇයි? ඔහු තමයි ඒක සැලසුම් කළේ. ගින්න සැලසුම් කළේ නීරෝ. ඒකේ අරමුණ තමයි ඒ වරද කිතුණුවන් පිටට පවරලා කිතුණුවන්ව සමූල ඝාතනය කිරීම. ගින්න ඇවිල්ලා ගියාට පස්සේ කිතුණු පාලකවරු මුළු රෝම ජනතාව පෙළඹෙව්වා මේ ගින්න ඇති කළේ කිතුණුවන් විසින් කියලා. ඇත්තටම ගින්න ඇවිලුවේ රජයේ විසින්මයි. රජයේ විසින් මේක කරලා ඒක කිතුණුවන් මතට පැවරුවා. ඉතින් ජනතාවත් රජයේ කියපු දේ ඇහුවා. ජනතාව එච්චර කාලයක් කිතුණුවන්ට විරුද්ධ වුණේ නැහැ. ඒකට හේතුව රෝම ජනතාව දැක්කා කිතුණුවන්ගේ අතේ එහෙම කිසිම වැරද්දක් නැහැ. ඔවුන් මිනිසුන්ට ප්‍රේම කරනවා. ඔවුන් දෙවියන් වහන්සේගේ මාර්ග අනුව ජීවත් වෙනවා. ඔවුන්ගේ කිසිම වරදක් නැහැ කියලා රෝම ජනතාව දැනගෙන හිටියා. හැබැයි රෝම ජනතාවගේ එම ආකල්පය බිඳින්න අවශ්‍ය නිසා රෝම රජය මෙන්න මේ දේ කළා. මේ දේ කරලා ඔවුන් කළ සියලු වැරදිවල වගකීම අන්තිමට කිතුණුවන් මතට පැවරුවා. මෙවැනි අන්තවාදී කණ්ඩායම් තමයි මේක කළේ කියලා පැවරුවා. හරියට පහුගිය කාලේ ලංකාවේදී අපි දැක්කා වගේ. හරිද? අන්තවාදය ගැන විවිධ කතා බහ ඇති වුණා ලංකාවේ. අන්තිමට අන්තවාදී වැඩ කළේ එක පිරිසක්. හැබැයි අන්තවාදීන් විදිහට අන්තිමට හංවඩු ගහලා තියෙන්නේ කිතුණු සභාවන්ව. ඉතින් අපිට අරමුණ පැහැදිලි. හරිද? කවුරු කපලා දාන්න, කාගේ බලය නැති කරන්න, කාගේ ක්‍රියාවන් අඩපණ කරන්නද මේ ඔක්කොම සැලසුම් දියත් කරන්න කියන එක අපිට පැහැදිලි. මේ ඔක්කොගෙම පසුපස ඉන්නේ කවුද කියන එක අපිට පැහැදිලි. ඒවා
එදා රෝමේ නීරෝ කරපු දේම තමයි. හරිද? ඉතින් ජනතාව ඒ රජේ කියන දේ අහනවා. ජනතාව රජේ කියන දේ අහලා ජනතාව විසින් මොකද්ද කරන්නේ? ඔවුන් දෙන මඟ පෙන්වීම අනුව කාරණා තේරුම් අරගෙන කිතුණු සභාවන් වලට විරුද්ධව කටයුතු කරන්න පටන් ගත්තා. අද රටේ ජනතාව කිතුණු සභාවන් වලට විරුද්ධව කටයුතු කරන්න පටන්ගෙන තිබෙනවා. ඇයි ඒ? ජනතාවට තේරිලාද කිතුණු සභාව වැරදි කියලා? නෑ, එහෙම එකක් නෙමෙයි. රටේ මිනිස්සු දන්නවා කිතුණු සභාව අනිත් මිනිස්සුන්ට සමාව දුන්නා. කිසි කෙනෙක් එක්ක සටන් කරන්න ගියේ නෑ. ජනතාව දන්නවා කිතුණු සභාවන් දෙවියන් වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන පිරිසක් බව. ඒකට විරුද්ධව වැඩ කරපු බව ජනතාව කිසි කාලයක දැකලා නැහැ. හැබැයි රජය මොකද්ද කරන්නේ? සහ ඉහළින් ඉන්න පූජකවරු ඔවුන් මොකද්ද කරන්නේ? කිතුණුවන් ගැන, සැබෑ දේව ධර්මය අනුව ගමන් කරන මිනිස්සු ගැන, ගැලවීම ලැබපු කිතුණුවන් ගැන, නැවත උත්පාදනය වුණු කිතුණුවන් ගැන වැරදිම චිත්‍රයක් රට තුල ගොඩනගමින් සිටියා. ඉතින් ඒ තුලින් මොකද්ද වුනේ? ඒ තුලින් මිනිස්යන් කිතුණු සභාවට වෛර වෙන්න පටන් ගත්තා. ඒ වෛරය හැදුවේ රජය විසින්. මේකම තමයි එදා නීරෝ කළේ. නීරෝ තමන්ගේම රටට ගිනි තියාගෙන, තමන්ගේ රටටම තමන්ම බෝම්බ ගහගෙන ඒකට වෙන කට්ටිය වැල්ලුවා. අන්තිමට ගිහිල්ලා දැන් අන්තවාදීන් උනේ වෙනම පිරිසක්. එදා අන්තිමට කිව්වා මෙන්න මුන් වගේ කට්ටිය නිසා තමයි රෝමෙට ගිනි ඇවුල්නේ කියලා. වැරද්ද කළේ පිරිසක් අන්තිමට අල්ලගත්තේ කිතුණුවන්. අන්තිමට රෝමේ කොලෝසියම් වල දාලා ඒ කිතුණු ජනතාව සිංහයන්ට කන්න දැම්මා. කොලෝසියම් ඇතුලේ එක එක සටන්කරුවන් ඇවිල්ලා, ග්ලැඩියේටර්ස්ලා කියන සටන්කරුවන් ඇවිල්ලා කිතුණු අහිංසක දරුවන්ව මරා දැම්මා. ඒ විදිහට ඔබ දැකලා ඇති රෝමේ තිබෙන කොලෝසියම් එක දහස් ගානකට ඉඳගෙන ඒ ක්‍රීඩා තරග නරඹන්න පුළුවන් කොලෝසියම් එක. ඒ කොලෝසියම් එකේ දහස් ගණනක් රෝම ජනතාව එකතු වුණා. එකතු වෙලා ඒ මැදට දැම්මා කිතුණුවන්ව අල්ලගෙන ආපු අය. රෝම පාලනය කිව්වා මෙන්න මුන් තමයි රෝමෙට ගිනි තිබ්බේ කියලා. ගිනි තියපු පාලකයෝ ගිනි තිබ්බා කියලා කියපු නිසා ඒ ඔක්කොම කිතුණු ජනතාව රෝම ජනතාව විසින් පාවලා දුන්නා. ඒ ජනතාව ඔක්කොම අල්ලගෙන ඇවිල්ලා රෝමේ තියෙන අර මහා විශාල ක්‍රීඩාංගණය ඔබ දැකලා ඇති. ඒකේ නටබුන් අදටත් තිබෙනවා. ඒ මහා විශාල ක්‍රීඩාංගණයේ මැදට දාලා සිංහයොන්ව නිදහස් කරා. ඉතින් අර පොඩි දරුවන්ව කිතුණු පොඩි දරුවන්ව ඉරලා මරලා කාලා දැම්මා. සමහර අය කණුවල ගැට ගහලා ගිනි තිබ්බා. සමහර අය එකතු කරලා රෝමේ මාර්ග හදද්දී ඒ පාරවල් අයිනේ මිනිස්සු කිතුණු මිනිස්යන් දෙතුන් දෙනා එකට ගැට ගහලා ඒ මිනිස්යන්ගේ ශරීරවලට ගිනි තිබ්බා. ඒ මිනිස්යන්ගේ ශරීර ගිනිගත් ආලෝකයෙන් තමයි රෝමේ මාර්ගය හැදුවේ. ඊට පස්සේ ඒ අහිංසක කිතුණු ගම්මාන පිටින් අරගෙන ඇවිල්ලා කොලෝසියම් එක ඇතුළට දාලා ඒ රෝමේ ජනතාව පාලකයෝ විනෝද වුණා. සිංහයන්ව අර මිනිස්සු ඉරා දමන විදිහ බලාගෙන, කිතුණුවන්ගේ ලේ හැලෙනවා දිහා බලාගෙන රෝම ජනතාව විනෝද වුණා. ග්ලැඩියේටර්ස්ලා ඇවිල්ලා රෝමේ හිටපු යුද සොල්දාදු ඇවිල්ලා කිතුණු පොඩි දරුවන්ව කිරිබොන්න පොඩි දරුවන් අල්ලලා පොළවේ ගහලා මරා දානවා දැකලා ඒ ක්‍රීඩාංගනේ රැස් වෙලා හිටපු දහස් ගණන් සෙනග අත්පුඩි ගහ ඔවුන් විනෝද වුණා. රෝමේ එවකට තිබුණු විනෝදය තමයි ඒක. මිනිස්යන්ව ඝාතනය කරන එක බලන් ඉන්න එක. මිනිස්යන්ව විනාශ කරන හැටි. මිනිස්යන් සිංහයන් ඇවිල්ලා මිනිස්යන්ව කාදමන හැටි. සිංහයන් ඇවිල්ලා පොඩි දරුවන් සිංහයාට බයේ පැනලා දුවද්දි සිංහයෝ පස්සෙන් පන්නලා ගිහිල්ලා ඒ පොඩි දරුවව කෑ ගහලා අඬද්දි බේර ගන්න විදිහක් නැතුව තියෙද්දි ඒ සිංහයා පොඩි දරුවව ඇඟිලි පහන් නිය පහරවල් වලින් ඒ පොඩි දරුවන්ගේ බඩවැල් එළියට ඇදලා අරගන්න විදිහ බලාගෙන ඉන්න රෝම ජනතාව ආස වුණා. ලේවලට ආස වුණා. ලේවලට පිපාසා වුණා. ඒක නිසා තමයි එළිදරව් පොතේ කියන්නේ උඹලා මගේ ශුද්ධවන්තයන්ගේ ලේ බිව්වා. මේ පොළව මගේ ශුද්ධවන්තයන්ගේ මගේ දරුවන්ගේ ලේවලට කෑදරුණා. ඒක නිසා මං උඹලට ලේ බොන්න දෙනවා කියලා ජේසුස් දෙවියන් වහන්සේ එළිදරව් පොතේ මේ පොළවට විනිශ්චය දෙන්නේ ඒකයි. නිකන් නෙමෙයි. මේ පොළවේ මිනිස්සු කිතුණුවන්ගේ ලේ බිව්වා. කිතුණුවන්ගේ ලේ වැగిරෙව්වා. කිතුණුවන්ගේ ජීවිත නැති නාස්ති කළා. එවැනි ගමනක් තමයි මේ කිතුණු සභාව ඇවිල්ලා තිබෙන්නේ. දැන් අද මේ සභාවන් හිතන් ඉන්න වගේ ගමනක් නෙමෙයි. මේ අද මේ පේන්න තියෙන ලස්සන මේ පවුඩර් ගාපු ලස්සන ජීවිතයක් නෙමෙයි තිබුණේ. අද ඇවිල්ලා එක පූජකවරු පවුඩර් ගාගෙන කොණ්ඩේ පීරගෙන තොලකට ලෙවකකා ඇවිල්ලා කියන දේශනා නෙමෙයි මේ කිතුණු සභාව ආවේ. මේ කිතුණු සභාව දැඩි විනාශකාරී පීඩන මාර්ගයක් තුලින් ආවේ. අන්න ඒ විනාශයට උනත් මුහුණ දෙන්න තමයි දැන් ගැලවීම ලැබූ සැබෑ කිතුණුවන් සූදානම් වෙන්නේ.
එහෙම නැතුව මේ එක එක මේ ගොබ්බ පූජකවරු කියන මාර්ගවල යන නෙමෙයි. මේ කිතුණු සභාව එවැනි වේදනාකාරී මාර්ගයක් තුලින් ඇවිල්ලා තිබෙනවා. ඒ වේදනාව ඊළඟටත් පැමිණෙන බව කිතුණු සභාව දන්නවා. අපි සියලු දෙනා ඒක දන්නවා. දෙවියන් වහන්සේ දන්නවා මේ පොළවේ පාලකයන් කිතුරුවන්ව ඉරා දමනවා. නැවතත් තව ස්වල්ප කලකින් කිතුණුවන්ට එම මහා විනාශකාරී පීඩා කාලය පැමිණෙන්නට නියමිතයි. ඒ කාලෙදී කිතුණු පොඩි දරුවන්ව පොළවේ ගහනවා. ඒ කාලෙදී කිතුණු ගම්මාන විනාශ කරනවා. ඒ කාලෙදී කිතුණු ස්ත්‍රීන්ව දූෂණය කරනවා. කිතුණු ගම්මාන වලට පැමිණලා ඒ අහිංසක දරුවන්ව විනාශ කරනවා. ඔවුන්ව ගෙල කපලා මරලා දානවා. එදා ක්‍රිස්තියානි ගම්මාන වලට රෝම සොල්දාදු ඇවිල්ලා නිකන් මරලා ගියේ නෑ. මහා විනාශයක් කළේ ඒ දෙමව්පියෝ ඉස්සරහා ඒ දරුවන්ව විනාශ කළා. ඒ අයියලා මල්ලිලා ඉස්සරහා නංගිලව අක්කලව විනාශ කළා. ඒ එවැනි මහා දූෂිත විදිහට කිතුණු සභාව සමූල ඝාතනය කළා. මොනවා කරපු වරදටද? කිතුණු සභාව කාත් එක්ක හරි යුද්ධ කරන්න ගියාද? කිතුණු සභාව කාත් එක්ක හරි සටන් කරන්න ගියාද? එහෙම කළේ නැහැ. ජේසුස් වහන්සේගේ අනුගාමිකයෝ ජේසුස් වහන්සේ කියපු විදිහට වැඩ කළා. වර්තමානයේදී දැන් අපි කිතුණු සභාවේ කාත් එක්ක හරි සටන් කරන්න ගිහිලා තියනවද? අපි කාගෙන් හරි පලි ගන්න ගියාද? දැන් අපි කාට හරි විරුද්ධව ගිහිල්ලා සටන් කරන්න ගියාද? නැහැ. අපි දෙවියන් වහන්සේගේ වචනය අනුගමන් කරන්නේ. ඒ වුණාට ඒකට විරුද්ධ වෙන රාජ්‍ය පාලකයන් සහ බහුතර ජනතාව කිතුණු සභාවට දැඩි පීඩනයක් ලබා දෙන කාලයේ නුදුරේදී පැමිණෙනවා. මේ දේ අතීතයේ හෙරොද්ගේ කාලේ සිදු වුණා. නීරෝගේ කාලේ සිදු වුණා. ඊට පසුව රෝමයේ රාජ්‍ය බලයෙන් බිහි වුණු කිතුණු පාලකයන් ඊළඟට අහිංසක කිතුණු ඒ බිහි වුණු අවංක නොවන කපටි පූජකවරු කපටි පාලකයන් කිතුණුවන් සමූල ඝාතනය කරන්න පටන් ගත්තා. ඒ මුල් කාලේ බිහි වුණු ඉවැන්ජලිස්ට්වරු ඒ මුල් කාලේ හිටපු කිතුණු පූජකවරු සමූල ඝාතනය කරන්න පටන් ගත්තා. මෙය අදත් එලෙසම මීළඟට සිදු වෙන්නට නියමිතයි. මේක එනවා. මේක යාඥා කළ කරගත්ත පාලකයන්, දේශපාලකයන් සහ පූජකයන් මෙන්න මේ දෙපිරිස එකතු වෙලා තමයි මේ කිතුණු සභාව සමූල ඝාතනය කළේ. මේ කිතුණුවන් විනාශ කරන්න එදා ඉඳලා කටයුතු කළේ. පූජකයෝ තුලින් අන්න ඒ වැරදි වෛශ්‍ය ස්ත්‍රිය තුලින් පොළවේ සියලු ශුද්ධවන්තයන්ගේ ලේ මට හමු වෙනවා කියලා එලිදරව් පොතේ ජේසුස් වහන්සේ කියන්නේ, දෙවියන් වහන්සේ කියන්නේ ඒකයි. ඊතරම් මහා විනාශයක් කළා. දැන් ඔන්න ඔය විපත්තිය කිතුණු සභාවට නැවත පැමිණෙන්න නියමිතයි. දැන් තේරුම් ගන්න අපිට යන්න වෙලා තියෙන මොන වගේ මාර්ගයකද කියලා. ඉතින් මේ මාර්ගය අපි ගමන් කරන්න අවශ්‍යයි. ඉතින් අපි මෙන්න මේ වෘර්කයෝ ටිකක් අස්සට හරියට බැටළුව වගේ තමයි අපිව යවලා තිබෙන්නේ. ජේසුස් වහන්සේ ඉපදුනේ හරියට වෘර්කයෝ මැදට බැටළුවෙක් ආවා වගේ අපිට ජීවත් වෙන්න සිදු වෙලා තිබෙන්නේ අන්න ඒ විදිහටම තමයි. මේ ඔක්කොම වෘර්ක රැළ මැද අපිට බැටළුව වගේ ඉන්න සිදු වෙනවා. අපි කිසි කලක ඒ වෘර්කයොත් එක්ක සටන් කරන්න යන්නේ නැහැ. ඔවුන් එක්ක සටන් කරලා පොළවේ රාජ්‍ය පාලන කණපිට ගහන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. පොළවේ ආණ්ඩු වෙනස් කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. ඒ ආණ්ඩු తాවකාලික බව අපි දන්නවා. ඒව වෙනස් කරලා මිනිස්යන්ට සදාකාලික ගැලවීමක් දිය නොහැකි බව අපි දන්නවා. ඒ නිසා ජේසුස් වහන්සේ අපිට ඉගන්වපු මාර්ගය තමයි මෙන්න මේ විපත්ති පැමිණෙන නියමිතයි. පොළවේ සිටින මේ වෘර්කයන් අපිව බැටළුව වගේ ඉරා දාන්නටත් විනාශ කරන්නටත් නියමිතයි. ජේසුස් වහන්සේ අන්න ඒ දේ තම ජීවිතය තුලින් කරලා පෙන්නවා. මෙබඳු පාස්කු සමයක ජේසුස් වහන්සේ සැබෑ පාස්කු බැටළුවෙක් විදිහට දෙවියන් වහන්සේගේ සැලැස්ම උදෙසා පූජා වුණා. අනිත් මිනිස්යන්ගේ අත්වලට බාර වුණා. තමන්ට පැමිණුණු විපත්තියේදී උන්වහන්සේ දෙවියන් වහන්සේ දෙසම බලාගෙන සිටියා. දැන් අපි අන්න ඒ මාර්ගයට ඇතුල් වෙන්න අවශ්‍යයි. ඒ උදෙසා තමයි අපි මේ පාස්කු සමය පුරාම ඉගෙන ගනිමින් සිටින්නේ. මේ පාස්කු සමය පුරාම අපි මේ පුහුණු වෙමින් සිටින අන්න ඒ වෙනුවෙන් අපිට ඊළඟට එන්න නියමිතයි මේ දේ. මේ වේදනා පීඩා එන්න නියමිතයි. ඒ වෙලාවේදී ඔබ මොකද්ද කරන්නේ? දෙවියන් වහන්සේ අතහැරලා යනවද? එහෙම නැත්නම් එදා රෝමේ හිටපු සැබෑ කිතුණුව වගේ රෝම පාලනයේ විනාශයට ලක්වුණ පහර දීම් වලට ලක්වුණ සැබෑ කිතුණුව වගේ සැබෑ ජේසුස් වහන්සේගේ චරිතය වගේ ඒ ඕන වේදනාවක් කරහා යන්න ඔබ දෙවියන් වහන්සේගේ අතට බාර වෙනවද? මොකද්ද කරන්න යන්නේ? මොකද්ද ඊළඟට කරන්න යන්නේ? දැන් ඔසව ගන්නවා කිය හිටියට හරියන්නේ නැහැ.
එහෙම එකක් මේ බයිබලයේ කොහෙවත් කියලා නැහැ. ඔසව ගන්නවා නම් දෙවියන් වහන්සේ අදාළ පිරිසක් ඔසව ගනි. හැබැයි කිතුණුවන්ට සැබෑ ශුද්ධවන්තයන්ට බහුතරයකට මේ පීඩා සමය හරහා ගමන් කරන්නට සිදු වෙනවා. දැන් ඔබ ඒකට ඔබගේ ජීවිත දෙවියන් වහන්සේ ඉදිරියේ කැප කරන්න අවශ්‍යයි. ඒක තමයි අපි කියන්නේ අපේ ජීවිත උන්වහන්සේ ඉදිරියේ අපි පූජාවක් කරන්න අවශ්‍යයි. එහෙම නැතුව නිකන් කරා කිව්වට හරියන්නේ නැහැ. පූජාවක් කරා නම් මේ ඕනම පූජාවක් කරහා යන්න අපි සූදානම් වෙලා ඉන්න ඕන. පූජා වුණා නම් අපි දෙවියන් වහන්සේගේ අතට කැප වුණා. අපේ කැමැත්ත අතහැරිය කියන්නේ මොකද්ද? අපි පූජාවක් බවට පත් වුණා කියන්නේ මොකද්ද? අපිට ඕන විදිහට අපි ඔසව ගැනීම කියලා බලන් ඉන්න එකද? නෑ. දෙවියන් වහන්සේ අපිට යන්න ඉඩ හැරලා තිබෙන්නේ කුමන මාර්ගයේද? මේ පොළොවේ මිනිස්සු අපිව පූජාවක් විදිහට බැටළුවන් විදිහට කපා දමන්න නියමිතයි. ජේසුස් වහන්සේව කපා දාන්න ඕන කියලා නියම කළේ දෙවියන් වහන්සේ නෙමෙයි. පොළොවේ පාලකවරු, පොළොවේ පූජකයෝ ජේසුස් වහන්සේගේ ලෙය දකින්නකම් ඔවුන්ට ඉවසිල්ලක් නැති වුණා. ජේසුස් වහන්සේව මරා දාන්න ඕන කියලා කිව්වා. ජේසුස් වහන්සේ බැටළු පැටවෙක් විදිහට මෙවැනි පාස්කු සමයක මරලා දාන නියම කළා. අපිටත් අන්න ඒ විපත්ති කාලය පැමිණෙන්නට නියමිතයි. දැන් අපි ඒට සූදානම් වෙන්නට අවශ්‍යයි. ඒ උදෙසා අපේ ජීවිත දෙවියන් වහන්සේට සැබෑ පූජාවක් කරගන්න අවශ්‍යයි. අපේ බලාපොරොත්තුව මෙහි නෙමෙයි. අපේ බලාපොරොත්තුව දෙවියන් වහන්සේගේ රාජ්‍යයයි. මෙහි తాවකාලික මොන හරි දෙයක් ලබාගෙන අපිට ඇති පළක් නැහැ. දෙවියන් වහන්සේම රාජ්‍යයට අපිව අරගන්න යන්නේ කොහොමද? වේදනාවක් නැතුව අරගන්නවද? වේදනාවක් තුලින් ඒ රාජ්‍යයට අරගන්නවද? කොහොම වුණත් අපි තව ටික කාලෙකින් මැරෙනවා. මේ පොළොවේ අපේ ජීවිත කාලය තව අවුරුදු 20ක් 30ක් තව අවුරුදු උපරිම 50ක් විතර බලාපොරොත්තු වෙන්න පුළුවන්. උපරිම මං කියන්නේ. උපරිම වුණත් අපි මැරෙනවා. ඒක නිසා මේ ජීවිතේ රැක ගන්න ගිහිල්ලා පළක් නැහැ. මේක අවසන් වෙනවා. මේක නිම වෙනවා. මේක නිම වෙන ජීවිතයක්. නිම වෙන ජීවිතයක ආශිර්වාද හොයලා වැඩක් නැහැ. සදාකාලිකත්වයේ තුර අපි ඇතුල් වෙන්න අවශ්‍යයි. එම සදාකාලික රාජ්‍ය නිෂ්ඵල වෙන්නේ නැහැ. අපි දෙවියන් වහන්සේ විතර අපේ ජීවිත පූජාවක් ලෙස කැප කරගමු. මේ නිරාහාර දිනේදී අපි දෙවියන් වහන්සේ විතර සමීපව පොළවෙන් පැමිණෙන ඕනම වේදනාවක් තුලින් යන්නට අපේ ජීවිත කැප කරගන්න අවශ්‍යයි. හලෙලූයා. කී දෙනෙක් කැමති දේ ලෙස කැප වෙන්නේ? අද බොහෝ කිතුණුවන් ඒකට කැමති වෙලා නැහැ. ඔවුන් වෙන වෙන මාර්ග తాවකාලික කෙටි ක්‍රම හොයමින් ඉන්නවා. කෙටි ක්‍රම නැහැ. පොළොවට විනිශ්චය වෙන්න ඕන. කිතුණුවන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න ඕන. කෙටි ක්‍රම කොහෙද? ඔබට ස්තුති වේවා ස්වාමී. හලෙලූයා. අපේ ජීවිත ඔබ වහන්සේ ඉදිරියේ අපි පූජාවක් කරගන්න. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ පාමුලට අපි පැමිණෙනවා. හැම කෙනෙක්ම යාඥාවෙන් දෙවියන් වහන්සේගේ අතට බාර වෙන්න. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ අතිශුද්ධ පාද පාමුලට අපි පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ කෙරෙහි අපි ඇදහිල්ල තබා ඔබ කියන මාර්ගයට එන්න අපි සිත් යොමු කරගන්නවා. දැන් මේ වචන අහන අය ඔබ මේ වචනේ ඇසීම පමණක් ප්‍රමාණවත් නැහැ. මේවා ඉගෙනගෙන විතරක් ප්‍රමාණවත් නැහැ. මේ කාරණා තේරුම් අරගෙන ඔබ දෙවියන් වහන්සේගේ රාජධානිය උදෙසා සූදානම් වෙන්න ඕන. එසේ කළොත් දෙවියන් වහන්සේගේ සම්පූර්ණ ගැලවීම ඔබට එනවා. ආයේ කඳුළු වේදනා එන්නේ නැහැ. මේ පොළවේ අපි විඳපු අසාධාරණකම් ආයේ ලැබෙන්නේ නැහැ. මේ පොළවේ අපි විඳපු දුක් වේදනා අපිට වෙච්ච අසාධාරණ නැවත අපේ ජීවිතවලට නොයන විදිහට දෙවියන් වහන්සේ අපේ ඇස් වලින් සියලු කඳුළු පිස දමන කාලේ පැමිණෙනවා. ඒ උදෙසා තම ජීවිත අතහැර දමන්නේ කවුද? ජේසුස් වහන්සේ අපිට ඉගැන්වුවේ කුමක්ද? යමෙක් පොළවේදී තම ජීවිතය අතහැර දමන්නේද? ඔහු එම ජීවිතය ලබා ගන්නේය. හලෙලූයා. ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ. අපි එම මාර්ගවලට අපේ සිත් යොමු කරගන්නවා. ඔබට ප්‍රශංසා වේවා අපගේ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ සුද්ධ හස්තයට අපි බාර වෙනවා. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා මගේ දෙවි ස්වාමීන් වහන්සේ. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා මගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ පාමුලට එනවා අපි.
විපතේදී මගේ බල කොටුව ඔබයි මගේ මාවත් ඔබ ස්ථීර කරයි සතුරා අතට මා හසු නොකරයි මහදේ ආශා ඉටු කරලයි මහදේ ආශා ඉටු කරලයි එක කලකට මා වින්දත් ජේසුනි ඔබ දෙස බලා සිටින්නම් එක කලකට මා වින්දත් ජේසුනි ඔබ දෙස බලා සිටින්නම් මගේ විශ්වාසය ඔබ තුල රඳවා මගේ විශ්වාසය ඔබ තුල රඳවා ඉවසිල්ලෙන් මම බලා සිටින්නම් ඇදහිල්ලෙන් මම බලා සිටින්නම් ඉවසිල්ලෙන් මම බලා සිටින්නම් ඇදහිල්ලෙන් මම බලා සිටින්නම් සමිතුකම එරු එළිය වගේ යහපත්කම මත් දහන වගේ උදා කරන බව මම දනිමි සමිඳුනි ඔබ තුල ප්‍රීති වෙමි 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 කලකට මා දුක් විඳත් සමිඳුනි ඔබ දෙස බලා සිටින්නම් සිත කලකට මා දුක් විඳත් ජේසුනි ඔබ දෙස බලා සිටින්නම් මගේ විශ්වාසය ඔබ තුල රඳවා මගේ විශ්වාසය ඔබ තුල රඳවා ඉවසිල්ලෙන් මම බලා සිටින්නම් ඇදහිල්ලෙන් මම බලා සිටින්නම් ඉවසිල්ලෙන් මම බලා සිටින්නම් ඇදහිල්ලෙන් මම බලා සිටින්නම් ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. අපි අපේ කැමැත්ත අපි අපේ ආශාවන් මේ පොළොවේදී අතහරිනවා. ඔබ වහන්සේගේ සදාකාලික රාජධානිය උදෙසා හලෙලූයා. අපි කරන්නට ගිය සියලු සැලසුම් අපේ ජීවිතවල අපට කුඩා කල සිට තිබුණු සියලු බලාපොරොත්තු මේ පොළොවේදී කරලා වැඩක් නැති බව අපිට පේනවා. මේ අධර්මිෂ්ඨ පාලනයන් තුල මේ අධර්මිෂ්ඨ වංචාකාරී මිනිසයන් වෘර්ගයන් අතර අපේ ආශාවන් මේ පොළොවේදී දිනාගෙන පළක් නැති බව අපිට තේරෙනවා. මේ කපටි මිනිසයන් ඉදිරියේ අපේ තත්වයේ ගෞරවය ඉහළ නංවාගෙන පළක් නැති බව අපිට තේරෙනවා. මේ අනුවන මෝඩ කපටි මිනිස්සුන්ගේ ගෞරවය ප්‍රශංසාව අපි ලබාගෙන පළක් නැති බව අපිට තේරෙනවා. එබැවින් මේ පොළොවේ ජීවිතය අපි අතහැර ඔබ වහන්සේ දෙන්නට යන සදාකාලික රාජධානිය උරුම කරගන්න පිණිස අපේ කැමැත්ත අතහැර කුරුසය දරාගෙන ක්‍රිස්තුස් වහන්සේ ගමන් කළ එම කැපකිරීමේ මාර්ගයේ පැමිණ දින 3කින් උන්වහන්සේව නැවත උත්ථානය කොට වහන්සේගේ රාජධානියට උන්වහන්සේව කැඳවාගත්තා මෙන් වහන්සේ අපවද අපගේ මේ මරණීය ශරීර වලින් පසුව ඔබ වහන්සේගේ සදාකාලිකත්වයට වෙන් කරගන්නට කැමැතිව සිටින බැවින් අපි ඔබ වහන්සේට ස්තුති කරමින් ඒ උදෙසා ඔබ ඉදිරියේ පූජාවක් වෙනවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන්. හලෙලූයා හලෙලූයා හලෙලූයා. විපතේදී මගේ බල කොටුව ඔබයි මගේ මාවත් ඔබ ස්ථීර කරයි සතුරාටට මා හසු නොකරයි මහදේ ආශා ඉටු කරලයි